සුබ සන්ධ්‍යාවක්. මම නීතිඥ තියාගි ප්‍රියදාස. සුබ සන්ධ්‍යාවක්. මම තියාගි ප්‍රියදාස. අද දින මෙම වැඩසටහන මෙහෙවීම සඳහා USAID Co-Justice ව්‍යාපෘතිය සහ කොළඹ නීතිඥ සමාජය විසින් සැලසුම් කර ඇති දෙවැනි නීති අධ්‍යාපන දේශන මාලාවට ඔබ සැම දෙනාම සාදරයෙන් පිළිගනිමු. මෙම දේශන මාලාව සැලසුම් කිරීමට විශේෂ සහයක් දැක් වූ කොළඹ නීතිඥ සමාජයේ සභාපති නීතිඥ විජයගමගේ මහතාට සහ කමිටු සමාජිකයන් වන නීතිඥ බිරල ගුණසේකර මහතාට සහ නීතිඥ නිරෝෂණ සිරිවර්ධන මහතාට අපගේ විශේෂ ස්තුතිය පුද කිරීමට කැමැතියි. කොළඹ නීතිඥ සමාජය වැනි සහාය ආයතන සමග USAID Co-Justice ව්‍යාපෘතිය වෘත්තීය නීතිඥයන්ගේ කුසලතා හා දැනුම වර්ධනය වඩාත් ශක්තිමත් කිරීමට කටයුතු කරයි. අන්තර්ජාලය හරහා මෙවැනි නීති අධ්‍යාපන දේශන සැලසුම් කිරීමෙන් අප වඩාත් පුළුල් සහභාගිත්වයක් අපේක්ෂා කරන්නෙමු. කොළඹ නීතිඥ සමාජය 1975 වසරේ ස්ථාපිත කරන ලද අතර දැනට ශ්‍රී ලංකා නීතිඥ සංගමේ විශාලතම ශාඛා සංගමය ලෙස වර්ධනය වී ඇත. එහි 4000කට ආසන්න සමාජිකයින් සිවිල් අපරාධ හා අධිකරණ ක්ෂේත්‍රයන්හි කටයුතු කරන අතර නීතිඥ වෘත්තියේ කුසලතා දැනුම සුබසාධන කටයුතු හා ස්වාධීනත්වය තහවුරු කිරීමට කොළඹ නීතිඥ සමාජය මහඟු සේවාවක් ඉටු කරයි. අද දින අපගේ දේශනය පැවැත්වීම සඳහා එක් වී සිටින නීතිඥ සජීවනී අබේකෝන් හඳුන්වා දීමට කැමැතියි. සජීවනී වසර 13ක් නීතිඥ වෘත්තියේ අත්දැකීම් ඇති නීතිඥවරයක්. විශේෂයෙන්ම නීතිමය දැනුවත් කිරීම වැඩසටහන් රැසකට සහභාගී වී තිබෙනවා සහ දායක වී තිබෙනවා. අද දින ඇයගේ අත්දැකීම් හා වැදගත් උපදෙස් අපහට බෙදා ගැනීමට අප හා එක්වීම පිළිබඳව අපි සජීවනී ස්තුතිවන්ත වෙනවා. සජීවනී බාර දීමට පෙර මෙම දේශනය පැවැත්වන අතරතුර ඔබට ඇසීමට ප්‍රශ්නයක් තිබේ නම් එය public chat box එක අර ඔබගේ තිරයේ වම් පැත්තේ පිහිටලා තියෙන public chat box එක හරහා එම ප්‍රශ්න අපිට යොමු කළ හැක. සහ කිසියම් වෙලාවක වීඩියෝ එක ඇහෙන්නේ නැතුව තිබෙනවා නම් ඔබගේ වෙබ් බ්‍රවුසර් එකේ රිෆ්‍රෙෂ් බටන් එක යොදලා නැවත ඔබගේ තිරයේ දිස්වෙනවා මේ හෙඩ්සෙට් අයිකෝන් එක ඒක ක්ලික් කරොත් ඒක නැවත ඔබට යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් සහ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නැවතත් public chat box එකෙන් ඒ ගැටලුව අපිට යොමු කරන්න පුළුවන්. බොහොම ස්තුති සජීවනී ඔබට පටන් ගන්න පුළුවන්. ස්තුතියි ත්‍යාගි පොඩ්ඩක් මට වෙලාව දෙන්න මේ වෙබ් කැම් එක ඔන් වෙන්නේ නැති එකක් තියෙනවා.
webcam starting locked කියලා වැදෙනවා. ඒක press කරාට මේ on වෙන්නේ නැහැ. සජීවනි ඔගේ ස්ක්‍රීන් එකේ අර webcam share webcam කියන අර icon එක යට ඔව්. ඒක ක්ලික් කරොත් share webcam කියන එක නම් තියෙනවා. ඊට පස්සේ share ඊට පස්සේ webcam sharing locked කියලා වැදෙනවනේ. right okay technical support පොඩ්ඩක් ඉන්න. දැන් හරි. ඔන්න හරි. හරිද right start sharing camera. Now can you see me? It's coming. Yes, we can see you. Okay. සුබ සන්ධ්‍යාවක් හැමෝටම ත්‍යාගී පියදාස නීතිඥ ත්‍යාගී පියදාසට ස්තුතිවන්ත වෙනවා මං ගැන හැඳින්වීමක් කිරීම ගැන. ඒ වගේම කෝජස්ටිස් වැඩසටහනට සහ කොළඹ නීතිඥ සංගමයට කොළඹ ලෝ සොසයිටි එකට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබා දීම ගැන. ඉතින් මට කතා කරන්න මම අද කතා කරන්න යන්නේ gender based violence ගැන. ඉතින් gender based violence ගැන කතා කරනකොට මගේ අද goal එකක් තියෙනවා. මං හිතනවා මේ දේශනෙන් පස්සේ මේක අහගෙන ඉන්න අයට පුළුවන් වෙයි කියලා තමන්ගේ සේවාදායකයන්ට වඩාත් හොඳ informative advisors දෙන්න, ඒ වගේම qualitative service එකක් සපයන්න. ඊට පස්සේ learning objectives දෙකක් තියෙනවා. After this presentation, participants will be able to define the types of gender-based violence and relevant laws, and they can use more effective tools to solve the problem faced by GBV victims. ඉතින් ඒ දෙක තමයි මගේ objectives වෙන්නේ. එතකොට අපි දැන් මාතෘකාවට ගියොත් එහෙම ඕගලන් මේ මාතෘකාව අහනකොට gender based violence and domestic violence මම ගොඩක්ම දැන් gender based violence කියන්නේ ලොකු umbrella එකක්. ඒක ඇතුලේ තමයි ඔය rape, grave sexual abuse, sexual harassment, ඊට පස්සේ incest මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. cyber crimes මේ හැම එකක්ම gender based violence යටතට තමයි එන්නේ. එතකොට domestic violence කියන එකත් gender based violence වල එක කොටසක්. ඒ දෙක එකක් නෙමෙයි, හැබැයි එකිනෙකට සම්බන්ධයි. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයක් තමයි domestic violence කියලා කියන්නේ. ඒ ගැන මම පසුව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් forms of gender based violence. දැන් ඕගලන්ට මේ ටික නම් ඊතරම්ම ලොකුවට මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඕන කෙනෙක් දන්නවා. මේක physical violence වෙන්න පුළුවන්, psychological, emotional violence වෙන්න පුළුවන්. එතකොට psychological violence වලට intimidation, suffering, coercion, deprivation of liberty, නිදහස නැති කිරීම, බලහත්කාරකම් කිරීම, සාපරාධී පියගැන්වීම, emotional violence වලට අඩංගු වෙනවා. ඊළඟට sexual violence කියන එක. ඊළඟට තව කොටසක් තියෙනවා socio economic violence. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ ගෘහස්ත හිංසනය වැළැක්වීමේ පනතේ කියලා තියෙන physical and psychological violence විතරයි. හැබැයි sexual violence එක ඇතුළෙත් තියෙන්නේ, ඒ කියන්නේ sexual violence එකක් කියන්නේත් physical and psychological violence එකක් නිසා එතනදී අපිට ඒක domestic violence එකක් විදියට ගන්න පුළුවන්. අනිත් අතට socio economic violence කියන එක අපේ ගෘහස්ත හිංසනය වැළැක්වීමේ පනතේ දාලා නැහැ. කිසිම පනතක ඒක අපේ දාලා නැහැ. නමුත් ඉන්දියානු ගෘහස්ත හිංසනය වැළැක්වීමේ පනතේ socio economic violence කියන එක ඒකත් මේ ගෘහස්ත හිංසනය පනතෙන් ආවරණය වෙන කොටසක් විදියට හඳුනාගෙන තියෙනවා. දැන් socio economic violence කියන්නේ ගෙදර සමහරට ගෑනු කෙනාට රස්සාවට යන්න එපා කියනවා වෙන්න පුළුවන්. ඒ වගේම බලහත්කාරයෙන් දීපල ලියා ගන්නවා වෙන්න පුළුවන්. dowry එක ගෙනාවේ නැහැ කියලා හිංසනය කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි socio economic violence කියලා කියන්නේ. දැන් ඊළඟට
මේ gender based violence එක්ක සබැඳුණු key concepts ටිකක් තියෙනවා. අපි ඒකත් යම්කිසි ආකාරයකින් කෙටියෙන් හඳුනාගමු. මේ වෙලාවේ මම ගොඩාක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් මේ sex and gender කියන සංකල්පය එකක්ද දෙකක්ද කියන කාරණය. sex කියලා කියන්නේ මොකක්ද? අපි හැමෝටම ඉපදෙනකොටම ලිංගයක් තියෙනවා. ඒ අනුව තමයි අපේ ස්ත්‍රී පුරුෂ භාවය කියන එක තීරණය වෙන්නේ. නමුත් ජෙන්ඩර් කියන්නේ ඒ තියෙන ලිංගික අවයවය මතම තීරණය වෙන එකක් නෙමෙයි. ජෙන්ඩර් කියන්නේ රෝල් එකක්. අපිට එක එක සමාජයේ අනුව ඒ කියන්නේ ස්ත්‍රීන්ට හිමි භූමිකාව. එහෙම නැත්නම් ස්ත්‍රීන් විසින් අනුගමනය කළ යුතු norms මොනවද? පිරිමින් විසින් අනුගමනය කළ යුතු roles මොනවද? මේ විදිහට සමාජයේ විසින් හදලා තියෙන රෝල් එක තමයි ජෙන්ඩර් කියලා කියන්නේ. ඒ කියන්නේ සෙක්ස් කියන එක බයොලොජිකල්, ජෙන්ඩර් කියන එක socially constructed norm එකක්. ඒතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ අපේ තියෙන අවයව කියන්නේ ස්ත්‍රී පුරුෂයන්ගේ තියෙන අවයව මත නෙමෙයි අපේ කාර්යභාරයන් තීරණය වෙලා තියෙන්නේ. මේක වඩාත් පැහැදිලි කරනවා නම් කොහොමද බටහිර කාන්තාවට වඩා ආසියානු කාන්තාව හිංසනයටපත් වීම වැඩි වෙලා තියෙන්නේ ඇයි? ඒ වගේම මේක එකම සමාජයක් තුල time to time වෙනස් වෙන්න පුළුවන්. දැන් ඉස්සර මේ ගමකට යන්න බෑ දිග කලිසමක් වගේ ඇඳගෙන ගෑනු කෙනෙකුට. ඒක හූ තියෙනවා. ඒව හිංසනයටපත් කරනවා. නමුත් දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. එතකොට එකම සමාජය තුල වුණත් gender roles කියන ඒවා වෙනස් වෙන්න පුළුවන්. මොකද ඉස්සර කාන්තාව ගෙදර ඉඳලා මේ පත්තු වෙන කෙනෙක් විදිහට විතරයි කාලයක් හඳුනාගත්තේ. නමුත් පස්සේ දැන් ඒ කාන්තාවගේ රෝල් එක වෙනස් වෙලා තියෙනවා. එතකොට දැන් අපේ සමාජයේ විවිධ communities ඒ කියන්නේ සාමාන්‍යයෙන් මුස්ලිම් කාන්තාවගේ නිදහස ටිකක් අඩුයි අනිත් කාන්තාවන්ට සාපේක්ෂව මේක වෙලා තියෙන්නේ ඒ කාන්තාවන්ට තියෙන ලිංගය කියන්නේ ලිංගය මත පදනම් වෙලා නෙමෙයි. කියන්නේ තමන්ට තියෙන sexual organ එක මත නෙමෙයි තමන්ගේ භූමිකාව තීරණය වෙලා තියෙන්නේ. ඒක එක සමාජයේ සංස්කෘතිය ඊට පස්සේ ඒ අයගේ ආගම වෙන්න පුළුවන්, සම්ප්‍රදාය වෙන්න පුළුවන්. ඒ අනුව තමයි වෙනස් වෙන්නේ. දැන් gender based violence කිව්වහම මේක ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ හිංසනය කියලා කියන්නේ. ඒතර දැන් මේක මේ ගැහැණුන්ට විතරක් වෙන හිංසනය ගැන නෙමෙයි අදහස් වෙන්නේ. පිරිමින්ට වෙන හිංසනය ගැනත් කතා කරන්න ඕන. අපේ රටේ තියෙන එකම නීතියක්වත් ගැහැණුන්ට විශේෂ වරප්‍රසාද ලබා දෙන නීති නෑ. එකක් තියෙනවා ප්‍රසූත නිවාඩු. කියන්නේ ඒක ඉතින් අනිවාර්යෙන් කාන්තාවන්ට ලැබෙන්න ඕනේ. ඒක විශේෂ වරප්‍රසාදයක් විදිහට මේ හඳුනාගන්නේ නැහැ. නමුත් සමහර අය හිතන් ඉන්න women's rights කියලා කියන්නේ වරප්‍රසාදයක්. එහෙම නැත්නම් මේ කාන්තාවන්ට පිරිමින්ට වඩා අයිතිවාසිකම් හිමිවීමක් කියලා. එහෙම නෑ. women's rights are human rights. ඒ කියන්නේ මේ කාන්තා අයිතිවාසිකම් කියලා මේ කතා කරන්නේ පිරිමි අයට නැති අයිතිවාසිකම් නෙමෙයි. කාන්තාවගේ අයිතිවාසිකම් කියලා කියන්නේ පිරිමියට වගේම සමාන අවස්ථා දෙන්න, සමාන access, equal access, equal opportunity and equal outcome කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ අපිටත් දෙන්න දේශපාලනය කිරීමට අයිතිවාසිකම්, රස්සා කිරීමට සමාන අයිතිවාසිකම්, නීති ඉදිරියේ සමාන ආරක්ෂාව, ඊට පස්සේ මේ වාද හිංසා වලින් මිදී සිටීමට කියන්නේ sexual or physical emotional violence වලින් මිදී පිරිමියාට වගේම නිදහසේ ජීවත් වීමට තියෙන අයිතිවාසිකම් ටික දෙන්න කියන එක තමයි කාන්තා අයිතිවාසිකම් වලින් අදහස් කරන්නේ. එතකොට දැන් මම මෙතනදී කාන්තා අයිතිවාසිකම් පැත්තෙන් වැඩිපුර කතා කරනවා. හේතුව අපිට වැඩිපුරම එන්නේ මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන වලට ලක් වෙලා කාන්තාවන්. කමියුනිටි එක තුල sexual harassment වලට ලක් වෙලා කාන්තාවන් එන්නේ. ඒ කියන්නේ කාර්යාල තුල මේ sexual harassment වලට ලක් වෙලා පීඩනයට ලක් වෙලා කාන්තාවන් තමයි නීතිඥවරු ගාවට එන්නේ. ඊට පස්සේ ගෘහස්ත හිංසනයට ලක් වෙලා නොසලකා හැරීම වලට ලක් වෙලා කාන්තාවන් තමයි වැඩිපුර එන්නේ. නමුත් gender based violence කියන්නේ පිරිමින්ටත් අදාළ වෙන මේ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ ගෑනු අයගේ අයිතිවාසිකම් කියන්නේ ගැහැණු අයට සිදුවන හිංසනය විතරක් නෙමෙයි අදහස් වෙන්නේ. පිරිමි අයට සිදුවන හිංසනය සමහරට වාචික හිංසනය වෙන්න පුළුවන්. සමහරට ඔය කාන්තාව කියන දේවල් ගෘහය තුල ඒ කියන්නේ දැන් මානසික හිංසනය කියන එකත් ගෘහස්ත හිංසනයක් නේ. එතකොට පිරිමි අයටත් මේ හිංසනය කියන එක අදාළයි. නමුත් මම මේ ප්‍රසන්ටේෂන් එක දැන් පැයක වගේ කාලයක් තියෙන නිසා කෙටි කාලයක් තියෙන නිසා මේ කාන්තාවන්ගේ පැත්තෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න. මොකද මුළු ලෝකෙම
ඉහළම එක සොයාගත දෙයක් තමයි කාන්තාවන්ට සිදුවන හිංසනය පිරිමින්ට සාපේක්ෂව වැඩි කියන එක. එතකොට මේ patriarchal socialization process ඒ කියන්නේ කුඩා කාලේ ඉඳලම අධ්‍යාපනය මගින් සංස්කෘතිය මගින් ආගම මගින් යම්කිසි ආකාරයකින් පිරිමියා ටිකක් උසස් කරලා මේ ගැහැණිය ටිකක් පහත් කරන ගතියක් තියෙනවා. ඒක එන්න දැන් අඩු වෙනවා. නමුත් ඒ patriarchal socialization process එක ඇතුළත් කාන්තාව පීඩනයට පත්වීමේ ව්‍යුහයන් සදන බව තමයි මේ පිළිබඳව සමාජ විද්‍යාඥයන් කියන්නේ. ඊළඟට unequal power relations between women and men. ඉතින් මේ සම්බන්ධව කතා කරන උදවිය කියන්නේ මේ කාන්තා හිංසනය වැඩිවීමට හේතුව අසමාන බලය බෙදී යාම. සමහර විට මේක පුරුෂයා කාන්තාවට වඩා ශරීර ශක්තියෙන් වැඩිවීම වෙන්න පුළුවන්. ඔහුගේ ආර්ථික ශක්තිය වැඩිවීම නිසා වෙන්න පුළුවන්. ඒ වගේම දැන් සමාජ සංස්කෘතික වටපිටාවෙනුත් සමහර වෙලාවට අපි හිතමු පවුලක් කැඩුනහම ගෑනු කෙනාට තමයි බනින්නේ. ඒ කියන්නේ ඒ ආකල්පමය වශයෙන්ුත් යම්කිසි ආකාරයකින් බලය බෙදීම යාමේ වෙනසක් තියෙන නිසා කාන්තාවන්ට එරෙහිව තියෙන පීඩනය සහ හිංසනය වැඩි කියන එක තමයි හඳුනාගෙන තිබෙන්නේ. එතකොට දැන් මේ සමහර අය හිතන් ඉන්නවා මේ violence against women හරි නැත්නම් කාන්තා අයිතිවාසිකම් හරි කතා කිරීම මෝස්තරයක්. මේක මේ කාන්තාවන්ට විතරක් බලපාන ප්‍රශ්නයක් විදියට සමහර අය හඳුනගෙන තියෙනවා. නමුත් එහෙම එකක් නැහැ. මෙතනදී ඔබ හිතන්න යම්කිසි කාන්තාවක් තමන්ට අදත් ගෙදර ආපුහම ස්වාම පුරුෂයාගෙන් ගුටි කන්න වෙයිද කියලා පීඩණයෙන් නම් ඉන්නේ. මානසිකව සහ ශාරීරිකව ඇය අපහසුතාවයෙන් නම් ඉන්නේ. ඇය ගුටි කාලා තුවාල දරාගෙන අදත් ගුටි කන්න වෙයි කියන මානසික පීඩණයෙන් නම් ඒ වගේ පවුලක ළමයින්ගේ වෙල් බීయింగ్ එක සිද්ධ වෙන්නේ නැහැ. ෆැමිලි වෙල් බීయింగ్ එක සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපිට හම් වෙලා තියෙනවා සමහර කාන්තාවෝ ඉන්න පුරුෂයාගේ හිරිහැර වලින් බේරෙන්න රට යන කාන්තාවෝ ඉන්නවා. එතකොට එතන සෝෂල් කොස්ට් එක කියන එක ඉතාම වැඩි. ඊළඟට දැන් ඉකොනොමික් එෆිෂන්සි කියන එකට බලපානවා කාන්තාවක් හිංසනයට ලක්වීම කියන එක. මොකද කාන්තාවක් මට හම්බෙලා තිනවා කාන්තාවන් මේ බස් එකේ යනකොට ලිංගික අත්වර වලට ලක් වෙන නිසා අය ප්‍රසවයට යන්න අකමැති. ඊට පස්සේ ආපහු ඒක ඇයට වදයක් වෙනවා. ඊට පස්සේ කාර්යාලයට ගියපුවාම එතන සෙක්ෂුවල් හැරස්මන්ට් තියෙනවා නම් ඇයගේ ඵලදායීතාවය ලැබෙන්නේ නැහැ. එතකොට ඉකොනොමික් එෆිෂන්සි කියන එකටත් බලපානවා. ඉතින් මේ සමස්තය බලපාන්නේ රටේ ඵලදායීතාවයට. ඒ කියන්නේ කාන්තාවක් හිංසනයට ලක් වෙනවා කියන්නේ ළමයින්ගේ වෙල් බීయింగ్ එක නැති වෙනවා, පවුලේ වෙල් බීయింగ్ එක නැති වෙනවා, ඒ වගේම ආර්ථික ඵලදායීතාවය නැති වෙනවා. අවසානයේදී රටේ ඵලදායීතාවයට තමයි ඒක නරක විදියට බලපාන්නේ. ඒක නිසා මේ violence against women හෝ එහෙම නැත්නම් මේ කාන්තා අයිතිවාසිකම් ගැන කතා කිරීම කියන්නේ කාන්තාවන්ගේ ප්‍රශ්නයක් විදියට හඳුනා ගැනීම වැරදි. මම දන්නේ ඒක බලපාලක් දන්නේ වෙනදට වඩා වෙබිනාර්ස් වලට අද කට්ටියත් අඩුව පේනවා. ඒකට හේතුව මේක මේ කාන්තාව ප්‍රශ්නයක් කතා කිරීමක් වගේ දෙයක් ඔළුවට ගියේ හින්දාද කියලා මම හරියට දන්නේ නැහැ. එහෙම එකක් අපේ සොසයිටි එකේ තියෙනවා. ඒ වුණාට පොඩ්ඩක් කාන්තාවන්ගේ අයිතිවාසිකම් කාන්තාවන්ගේ බලපාන නීතිය ගැන කතා කරනවට ටිකක් මේ පිරිමි අය වගේම ගෑනු අයත් කැමති නැති ගතියක් තියෙනවා. දැන් උදාහරණයකට මම දේශනාවලට ගිහිලා සමහර වෙලාවට අහනවා හැම මනුස්සයටම සමාන අයිතිවාසිකම් අවශ්‍යද? එතකොට මේ හැමෝම එක හඬින් කියන ඔව් සමාන අයිතිවාසිකම් අවශ්‍යයි. ඒතර කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් අවශ්‍යද කියලා අහුවාම කට්ටිය ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. ඇලි මෑලි වෙනවා. ටිකක් පහත් හඬින් උත්තර දෙන්නේ. මොකද කාන්තාවන්ගේ ඒ සමාන අයිතිවාසිකම් ගැන කතා කිරීම ටිකක් චුට්ටක් ඇලර්ජික් ගතියක් අපේ සමාජයේ තියෙනවා. හැබැයි තුන්වෙනි ප්‍රශ්නයක් එනවා. එහෙමනම් සියලු මිනිස්සුන්ට සමාන අයිතිවාසිකම් ලබා දෙන්න අපි සූදානම් නම් කාන්තාවන්ගේ සමායිතිය ගැන කතා කරනකොට අපි ඒක ගැන හෙසිටේට් කරනවා නම් එහෙමනම් කාන්තාවන් යන සම්පූර්ණ මනුෂ්‍යයන් නොවේද මනුෂ්‍ය භාගද කියන ප්‍රශ්නය අපි ඉදිරියේ තියෙනවා. ඉතින් කාන්තාවන්ගේ සමානාත්මතාවය, කාන්තාවන්ගේ ගරුත්වය, කාන්තාවන්ගේ නිදහස නැති කරන ලොකුම දේ තමයි කාන්තාවන් හිංසනයට ලක් කිරීම. ඒක නිසා කාන්තාවන් හිංසනයට ලක් කිරීමෙන් වළක්වා ගන්නට නීති තියෙනවා අපේ රටේ. ඒව ගැන අපි දැනුවත් වෙමු. හැබැයි මේ නීති එකක්වත් කාන්තාවන්ට විතරක් තියෙන නීති නෙමෙයි. මොකද දණ්ඩ නීති සංග්‍රහය ගෘහස්ත හිංසනය පනත මේ හැම එකම සඳහන් කරලා තියෙන තැනැත්තා කියන වචනේ. එතකොට ඒක ගැහැණු පිරිමි දෙකොල්ලන්ටම නීතිය සමානයි. නමුත් වැඩිපුර මේ සම්බන්ධයෙන් කියන්නේ ප්‍රතිකර්ම ගන්න එන්නේ කාන්තාවන්. එතකොට මේ international laws related to gender based violence
දැන් මූලිකවම මේ ශ්‍රී පුරුෂ සමානාත්මතාවය ගැන කතා කරලා තියෙන 1948 Universal Declaration of Human Rights මේක තමයි ලෝකයේ තියෙන පළවෙනි පිළිගත් ලියවිල්ල කාන්තාවන් හා පුරුෂයන්ගේ සමාන අයිතිවාසිකම් හැම කෙනාගේම ජීවත් වීමේ අයිතිය ලිබර්ටි සිකියුරිටි මේ හැමදේම පිළිගත්තා ඊට පස්සේ ඒ සම්බන්ධව 1966 ඔබලා දන්නවා ICCPR සහ ICESR කියන ඒ සම්මුති දෙක ගෙනාව මේ වගේ සඳහන් වෙනවා ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට සිවිල් සහ පොලිටිකල් රයිට්ස් සමානව හිමි වෙන්නට ඕනි කියන කාරණය සහ ඉකොනොමික් සෝෂල් ඇන්ඩ් කල්චරල් රයිට්ස් සමානව හිමි වෙන්න ඕනි කියලා. හැබැයි දැන් ඔච්චර හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙන්න ඕනි කියලා පිළිගත්ත මේ වගේ සම්මුති තියෙද්දී UN එකත් 1979 Convention on the Elimination of All Forms of Discrimination Against Women CEDAW සම්මුතිය ගේනවා. හේතුව මොකද්ද? මොකද මේ කාන්තා හිංසනය කියන එක ලෝක ප්‍රශ්නයක්. ඒ කියන්නේ ලෝකේ කාන්තාවන් මොන රටක හිටියත් කියන්නේ සමහර විට බටහිර රටවල් වල ඉන්න කාන්තාවන්ට තියෙන මේ ගුටි ආසියාතික රටවල් වල කාන්තාවන් හිංසනයට පත් වීමට වඩා ගුටි කෑමට හිංසනයට පත් වීමට අඩු පොසිබිලිටි එකක් තියෙන්න පුළුවන්. නමුත් අඩු වැඩි වශයෙන් මුළු රටේම තියෙන මුළු ලෝකේම තියෙන ප්‍රශ්නයක් නිසා කාන්තාවන්ට එරෙහිව සියලු වෙනස්කම් පිටුදැකීමේ සම්මුතියක් ගෙනාවා CEDAW සම්මුතිය. ඊට පස්සේ UN declaration එකක් තියෙනවා elimination of violence against women කියලා. මේ හැම එකකින්ම කියලා තියෙන්නේ කාන්තාවන් හිංසනයට ලක් කිරීම කියන එක ඒක ලෝක ප්‍රශ්නයක් සහ ඒක කාන්තාවන්ගේ ගරුත්වය කාන්තාවන්ගේ මේ නිදහස සහ කාන්තාවන්ගේ සමානාත්මතාවය නැති කිරීමක් විදිහට තමයි හඳුන්වලා තියෙන්නේ. එතකොට රාජ්‍යයට තියෙන රෙස්පොන්සිබිලිටි එක මොකද්ද? කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. දැන් ගොඩක් වෙලාවට කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩ වෙන්නේ කස්ටම්ස්, ට්‍රැඩිෂන්, රිලිජන්. ඒ කියන්නේ සමහර විට මේ කල්චර් එකේ නාමයෙන්, ට්‍රැඩිෂන් එකේ නාමයෙන්, රිලිජන් එකේ නාමයෙන් සාධාරණීකරණය කරනවා කාන්තා අයිතිවාසිකම් කඩ කිරීම. ඒ වගේම සමහර රටවල් වල තියෙනවා දැන් මේක මේ පබ්ලික් මැටර් එකක් නෙමෙයි මේක ප්‍රයිවට් ලයිෆ් එකේ මැටර් එකක් කියලා. ඒ එතනදිත් කාන්තා අයිතිවාසිකම් වලට මේ ඒතරම් ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට දැන් 2005ට කලින් ලංකාවේ තිබ්බේ මයිකා මයි පෙට්‍රල් තියෙන්නේ. මොකද මයිකා මයි පෙට්‍රල් ගේ මගේ ගෑණි මට ඕනනම් ගහන්නත් පුළුවන් මට ඕනනම් හිරිහැර කරන්නත් පුළුවන්. ඒකට උසාවිය මේ සහ පොලිසිය අත දාන්න ඕනේ නැහැ කියන මේක 2005 වෙනකම්ම ලංකාවේ සමාජය පිළිගත්තා. තවදුරටත් පිළිගන්නවා. දැන් මේ පනත ගෙනාවට පස්සේ මේ පවුල තුල සිදුවන හිංසනයට පොලිසිය උසාවිය අත දාන්න ඕනේ නැහැ. ඒකට මැදිහත් වෙන්න ඕනේ නැහැ. නීතිය මැදිහත් වෙන්න ඕනේ නැහැ කියන ඇටිටියුඩ් එකේ ඉන්න අය ඉන්නවා. නමුත් දැන් CEDAW සම්මුතිය අත්සන් කරලා තියෙනවා රටක් විදියට ලංකාව වගකීම් බාර අරන් තියෙනවා. ඒ අනුව CEDAW සම්මුතියෙන් වගකීම් පවරලා තියෙනවා රාජ්‍යයකට මේ පබ්ලික් අවකාශය තුල විතරක් නෙමෙයි ප්‍රයිවට් ලයිෆ් එක තුල පවුල තුල පවා මැරේජ් එක තුල පවා සිදුවන කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් නැවැත්වීමට රජයේ පියවර ගත යුතුයි කියලා. ඒ වගේම මේ නීතිය තුල විතරක් නෙමෙයි සම්ප්‍රදායන් තුල ට්‍රැඩිෂන් එක තුල කස්ටම් එක තුල රිලිජන් එක තුල කාන්තාවන්ව හිංසනයට ලක් වෙන කාන්තාවන්ගේ මානව අයිතිවාසිකම් කඩ වෙන දේවල් තියෙනවනේ ඒවත් නැති කිරීමට අලුතෙන් නීති සම්පාදනය කරන්න ඕනි කියන රාජ්‍ය වගකීම ශ්‍රී ලංකාව බාර අරගෙන තියෙන්නේ. ඊළඟට මේ සම්බන්ධයෙන් මට කේස් එකක් මම ඔබට කෙටියෙන් කියන්නම්. මේක ලංකාවේ කේස් එකක් නෙමෙයි විශාඛා එදිරිව ස්ටේට් ඔෆ් රාජස්ථාන් කියන නඩුව. ඉතින් දැන් මේකෙදි උනේ විශාඛා කියන කාන්තාව සමාජ සේවිකාවක්. එයා රස්සාවක් කරේ මේ වොලන්ටියර්ම නෙමෙයි. මේ අර අපි කියන්නේ දැන් ඔය අපේ ඉන්නේ පෞල් සෞඛ්‍ය නිලධාරීන් මිඩ්වයිෆ්ලා කියන්නේ ඒ වගේ රස්සාවක් ඇය කරා. ඇය රාජස්ථාන් වල කුඩා ගම්මානයකට ගිහිල්ලා ඇය යම්කිසි පෞල් ප්‍රශ්න වලට තමයි ඇය මැදිහත් වුනේ. මොකද මේ කුඩා කමියුනිටි එක ඇතුලේ තිබුණා මේ ළමා බාල වයස්කාර විවාහ. මේවට ඇය විරුද්ධ කතා කරා. පොලිසියට පැමිණිලි කරා. arranged marriages. ඒ කියන්නේ මේ අවුරුදු 1 2 ඉපදුණු ගමන්ම arranged marriages කරනවා.
ඉතින් මේ එතකොට arrange marriages කියන එකටත් එයා විරුද්ධ වුණා. ඒ වගේම පෞල් සැලසුම් ක්‍රම කියලා දුන්නා. ඉතින් දැන් මේ ගම්මානේ පිරිමි අය කැමති වුණේ තමන්ගේ ගෑනු අයට ඇවිල්ලා මේ වගේ පෞල් ප්‍රශ්න වලට මේ කාන්තාව මැදිහත් වෙනවට. ඒ කියන්නේ ඇය නිලධාරිනියක් රස්සාවක් කරපු කෙනෙක්. එතකොට ඇයට කිව්වා තමන් මේ අපේ ගම් පළාතට ආවොත් එහෙම මේ දූෂණය කරනවා මරනවා කියලා තර්ජනය කරනවා. නමුත් ඇය දිගටම තමන්ගේ රාජකාරී කටයුතු සඳහා ගියා. ඊට පස්සේ සමූහ දූෂණයකට ලක් කරා මේ කාන්තාව. එතනදී දැන් මේක ඇවිල්ලා දැන් ගමේ මිනිස්සු විසින් ඇයව දූෂණය කළා තියෙන. එතකොට මේකට වෙනම රේප් කේස් එකක් පැවරුණා. අපරාධ නඩුව. නමුත් NGOs සහ කාන්තා අයිතිවාසිකම් සුරකීමේ සංවිධාන එකතු වෙලා මේ විශාඛාගේ කේස් එක ඉන්දියානු සුප්‍රීම කෝට් එකට යොමු කළා. මේක කාන්තාවකට රැකියාවක් යෙදීමට තියෙන අයිතිවාසිකම් කඩකිරීමක්. ඇයව සෙක්ෂුවල් හැරස්මන්ට් එකකට. ඒ කියන්නේ මේ රේප් කියන එක මේ අපරාධ වරදක් විතරක් නෙමෙයි. මෙතනදි සිද්ධ වෙලා තියෙන්නේ රජයේ ඉනැක්ෂන් හින්දා. ඒ කියන්නේ රජයේ නොකර හැරීම නිසා තමයි මේ වගේ කාන්තාවන්ට එරෙහිව කාන්තාවන් රැකියාවේ යෙදීමේදී සිදුවන සෙක්ෂුවල් වයලන්ස් කියන එක නැති කරන්න බැරි වෙන්නේ. රජයේ තියෙන නොකර හැරීම නිසා රජයේ රෙස්පොන්සිබිලිටි එකක් කාන්තාවන් රැකියාවේ යෙදවෙන තැන්වල කාන්තාව රැකියාවේ යෙදෙන තැන්වල සෙක්ෂුවල් හැරස්මන්ට් වලින් තොරව රැකියාවක් කිරීමට සමාජ පරිසරය සැකසීම රජයේ වගකීමක් කියලා මේ එතනදී තර්ක කරනවා. එතන සුප්‍රීම කෝට් එක ඉන්දියානු සුප්‍රීම කෝට් එක මේක පිළිගත්තා. සීඩෝ සම්මුතියත් එතනදී සයිට් කරා මේ සුප්‍රීම කෝට් එක. උන් කිව්වා සීඩෝ සම්මුතියේ වගකීම් ජාත්‍යන්තර වගකීම් බාර අරගෙන රටක් විදියට ඊට පස්සේ නැවත කියන්න බෑ අපේ නීතියට අනුව මේක මේ කියන්නේ රැකියාව තුල සෙක්ෂුවල් හැරස්මන්ට් සිදුවීම කියන එක මේ ඒක මූලික අයිතිවාසිකම් කඩකිරීමක් නෙමෙයි කියලා තර්ක කරන්න බෑ. අනිවාර්යයෙන්ම රජයේ නොකර නිසා තමයි කාන්තාවන්ව කියන්නේ ඒ විදිහේ රැකියා කරන ස්ථානවල සෙක්ෂුවල් වයලන්ස් වලින් වැළැක්වීමට රජයේ පියවර නොයෙදීම ඒ සමාජ ඒ වෙනි පරිසරයක් තිබීම නිසා තමයි මේ දේ සිද්ධ වුනේ කියලා රජයට මේ සම්බන්ධයෙන් වගකීමක් පැවරුවා. ඒ වගේම සුප්‍රීම කෝට් ගයිඩ්ලයින්ස් මේකට කියනවා විශාඛා ගයිඩ්ලයින්ස් කියලා සුප්‍රීම කෝට් එකෙන් ගයිඩ්ලයින්ස් දුන්නා ඉන්දියානු ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් හැම ආයතනයකම පුද්ගලික වේවා රාජ්‍ය වේවා හැම ආයතනයකම සෙක්ෂුවල් හැරස්මන්ට් වැළැක්වීමට අවශ්‍යයි මේ යම්කිසි කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකක් හදා ගන්නට ඕනේ. ඒ වගේම ඉන්ටර්නල් මෙකැනිසම් එකක් තියෙන්නට ඕනේ ආයතනවල. ඒ කියන්නේ ඒ ආයතනයේ යම්කිසි කෙනෙකුට සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් වුණාම ගිහිල්ලා පැමිණිලි කරන්න ස්ථානයක් තියෙන්නට ඕනේ. ඒ ඉන්ටර්නල් කමිටි එකේ සෙක්ෂුවල් හැරස්මන්ට් පිළිබඳව වග විභාග කරන ඒ ඉන්ටර්නල් කමිටුවේ කාන්තාවන් භාගයකට වඩා ඉන්නට ඕනේ. ඒ සම්බන්ධ එක්ස්පර්ට්ලා කියන්නේ යම්කිසි ආකාරයකින් NGO වල එහෙම වැඩ කරන කෙනෙක්ගේ සහාය පවා ලබා ගන්නට ඕනේ කියලා සුප්‍රීම කෝට් ගයිඩ්ලයින්ස් දුන්නා. ඉතින් ලංකාවේ පාර්ලිමේන්තුව වගේම තමයි ඉන්දියාවෙත් මේ විශාඛා ගයිඩ්ලයින්ස් 1997 දී දුන්නේ. එතකොට සුප්‍රීම කෝට් එක කිව්වා මේකට පාර්ලිමේන්තුවෙන් පනතක් ගේනකම් මේ ගයිඩ්ලයින්ස් අනුගමනය කරන්නට ඕන නීතියක් විදියට කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් මේ විශාඛා ගයිඩ්ලයින්ස් ඇතුළත් කරලා ඉන්දියානු පාර්ලිමේන්තුව 2013 දී ගෙනාවා ආයතනවල ඒ කියන්නේ සේවා ආයතනවල සෙක්ෂුවල් හැරස්මන්ට් වැළැක්වීමේ පනතක් ගෙනාවා. ඉතින් ලංකාවේ එහෙම එකක් නැහැ. ලංකාවේ සමහර ආයතනවල සෙක්ෂුවල් වයලන්ස් වැළැක්වීමේ පොලිසිස් තියෙනවා. සමහර ඒ වගේ නෑ. ඒවට නීතිමය බලධාරීත්වයක් නෑ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ අපිට ප්‍රතිකර්ම නැහැ කියලා අපිට පුළුවන් දණ්ඩ නීති සංග්‍රහයේ 345 වෙනි වගන්තිය ලිංගික හිරිහැර කිරීම කියන අපරාධ වැරද්ද යටතේ මේ සම්බන්ධයෙන් පියවර ගන්න මම මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කතා කරනවා. එතකොට ලංකාවේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳව ඒ කියන්නේ ලිංගය මත පදනම් වී කිසිම කෙනෙක් වෙනසකට ලක් නොවිය යුතුයි හැමදෙනාටම නීතියේ සමානාත්මතාවය තිබිය යුතුයි කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 12(2) වගන්තිවල කියලා තියෙනවා. ඒ වගේම මේ 12(4) ව්‍යවස්ථාවේ කියලා තියෙනවා අවශ්‍ය නම් විශේෂ ප්‍රතිපාදන සැලසිය හැකි බව කාන්තාවන් වෙනුවෙන්.
කොහොම වුණත් මේ යෝගලිංගම් විචිතා ඉදිරිව විජේසේකර කියන සුප්‍රීම කෝට් නඩුවේදී 2002 මේ යෝගලිංගම් විචිතාව රේප් කරලා තිබ්බා ඒව LTT කෙනෙක් විදියට පිළිගන්නයි කියලා. ඒ කියන්නේ බලහත්කාරයෙන් පිළිගන්නයි කියලා වද හිංසා කරන ගමම්ම පොලිස් නිලධාරීන් විසින් ඒව රේප් කරලා තිබ්බා. ඉතින් මේකෙදී මේ නඩුවේදී පිළිගත්තා මේ රාජ්‍ය නිලධාරීන් විසින් යම්කිසි කාන්තාවක් ශ්‍රී දූෂණයට ලක් කිරීම පවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන freedom from torture ඒ කියන්නේ වද හිංසාවෙන් මිදී සිටීමට cruel inhuman degrading treatment වලින් මිදී සිටීමට තියෙන අයිතිවාසිකම වද හිංසාවෙන් සහ අවමංසාගත සැලකිලි වලින් මිදී සිටීමට තියෙන අයිතිවාසිකම් කඩකිරීමක් විදියට යෝගලිංගම් විචිතා කියන නඩුවේදී සුප්‍රීම කෝට් එක කියන ලංකාවේ සුප්‍රීම කෝට් එක පිළිගත්තා. ඒ කියන්නේ ශ්‍රී දූෂණය කිරීම පවා රජයේ බලධාරීන් විසින් ඒක අපරාධ නඩුවක් විතරක් නෙමෙයි. එතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 11 වෙනි ව්‍යවස්ථාව කඩකිරීමකුත් තියෙනවා කියලා පිළිගත්තා. දැන් එතකොට gender based violence කියලා අපි කතා කරනකොට මේවා තමයි. ඒ කියන්නේ මම කිව්වේ මේක ලොකු umbrella එකක් මේ GBV. එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ මත පතනම් වූ හිංසනය කියන ඒක ඇතුලේ rape, statutory rape, incest, grave sexual abuse, sexual harassment, extortion, criminal intimidation මේ වගේ අපරාධ රාශියක් තියෙනවා. මම නැවතත් කියන්නේ මේවා පුරුෂයන්ටත් අදාළව ක්‍රියාත්මක කරන්න පුළුවන්. මම මේ අවස්ථාවේදී කාන්තාවන් පැත්තට බර කරලා තමයි කතා කරන්නේ. එතකොට දැන් මේ grave sexual abuse සහ sexual harassment කියන එක අතරත් වෙනසක් තියෙනවා. ඒ ගැනත් අපි කතා කරමු. මේවත් gender based violence යටතට වැටෙන්න පුළුවන්. criminal force, assault, abduction, kidnapping, causing miscarriage without women's consent. ඒ කියන්නේ කාන්තාවකගේ කැමැත්ත නැතුව ගබ්සා කිරීම, තුවාල කිරීම, අයුතු රඳවා තැබීම, trafficking කියන එක. හෙට දවසේදී ස්වර්ණා ෆර්නෑන්ඩෝ කතා කරන්නට බලාපොරොත්තු වෙලා ඉන්නවා අපේ නීතිඥතුමිය. එතුමිය කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න විදිහට මේ කුට්ටණය කියන එකත් gender based violence වලම කොටසක්. ඉතින් ඒ ගැන මම කතා කරන්නේ නැහැ. හෙට ඔබට ඒ ගැන දැනුවත් වෙන්න පුළුවන් නිසා. දැන් අපි බලමු sexual harassment කියලා කියන්නේ මොකද්ද? දණ්ඩ නීති සංග්‍රහයේ 345 වෙනි වගන්තිය 1995ට කලින් තිබි මේක හිරියොතක් පෙනීම කියලා. 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත අනුව තමයි මේ sexual harassment කියලා යම් කිසි අපරාධ වැරද්දක් නිශ්චිතව හඳුනාගත්තේ. මේ මොකද්ද මේ sexual harassment කියලා කියන්නේ? මේ sexual harassment සිද්ධ වෙන්න පුළුවන් මගතොටේදී සිද්ධ වෙන්න පුළුවන්, කාර්යාලයේදී වෙන්න පුළුවන්. දැන් රිසර්ච් වලින් හෙළි වෙලා තියෙනවා මේක වෛද්‍යවරුන් අතින් වෙන්න පුළුවන්, නීතිඥ කාර්යාලවල සිද්ධ වෙන්න පුළුවන්. මේක සමාජයේ ඕනම තලයක සිද්ධ වෙන්න පුළුවන් අපරාධ වැරද්දක්. unwelcome sexual advances. ඒ කියන්නේ මේක කාන්තාවගේ පැත්තෙන් කතා කරොත් එහෙම කාන්තාවන්ට අවශ්‍ය නොවන ආකාරයේ ලිංගික සමීපවීම. මේක හේතු දැමීමක් වෙන්න පුළුවන්. දැන් පොදු ප්‍රවාහන සේවයේදී නම් හේතු දැමීම, ඇල්ලීම, මිරිකීම ওই වගේ දේවල්. ඊට පස්සේ කාර්යාලයකදී වුණත් ඒ කියන්නේ Tamanට අවශ්‍ය නොවන ආකාරයට ටච් කරන්න එනම නම්, එතකොට sexually colored remarks දාන්න එනවා නම්, ඔය ඊබින්ගි මේ කරන්න එනවා නම්, Tamanව අපහසුතාවයට පත් වෙන විදියට, ඒ කියන්නේ කාන්තාවක් අපහසුතාවයට පත් වෙන විදියට, ඊට පස්සේ අප්‍රසන්නතාවයක් පත් වෙන විදියට, ඇයට බියක් ඇති වෙන විදියට යම්කිසි විදියකට වචනෙන් හෝ ක්‍රියාවෙන් හෝ ඉඟිඩිගි මගින් හිංසනයක් සිදු කරනවා නම් ඒක sexual harassment යටතට තමයි වැටෙන්නේ. දැන් අනිත් එක showmanලා ඔය ලිංගික අවයව ප්‍රදර්ශනය කරන අයත් sexual harassment කියන අපරාධ වැරද්ද යටතට තමයි වැටෙන්නේ. දැන් මෙතනදී කියලා තියෙනවා මේ දණ්ඩ නීති සංග්‍රහය 345 වගන්තියේ ශ්‍රී දූෂණයකට යන්නේ නැති, බරපතල ලිංගික අපයෝජනයකට යන්නේ නැති සුළු ලිංගික හිරිහැර තමයි sexual harassment කියලා කියන්නේ කියලා. මේකට මුතුබණ්ඩා ඉදිරිව AG කියන කේස් එක පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතනදී සිද්ධ වුණේ මේ මුතුබණ්ඩා කියන විදුහල්පතිවරයෙක් ඔහු ළමයෙක්ගේ
නිල ඇඳුම යටින් අත දාලා තට්ටම පිරිමැදලා තිබ්බා. මේකට බරපතල ලිංගික අපයෝජනය යටතේ තමයි පොලිසිය නඩු දාලා තිබ්බේ සහ උසාවියෙන් දඬුවම් නියම කරලා තිබ්බේ. දැන් සෙක්ෂුවල් හැරස්මන්ට් එකකට උපරිම දඬුවම අවුරුදු 5යි. නමුත් බරපතල ලිංගික අපයෝජනයක් රේව් සෙක්ෂුවල් ඇබියුස් එකක් 365 B වලට වැටෙනවා නම් අවුරුදු 5ත් 20ත් අතර සිර දඬුවම් දෙන්න පුළුවන්. ළමයෙක් නම් අවුරුදු 7ත් 20ත් අතර සිර දඬුවම් දෙන්න පුළුවන්. ඉතින් නමුත් දැන් මෙතනදී අභියාචනාධිකරණයට ගියාම මේ නඩුවේදී කිව්වා මේක වැටෙන්නට ඕන රේව් සෙක්ෂුවල් ඇබියුස් වලට නෙමෙයි සෙක්ෂුවල් හැරස්මන්ට් වලට කියලා. මොකද 365 B වල තියෙන්නේ ශරීරයේ කොටසක් තමන්ගේ ලිංගේන්ද්‍රිය වෙනත් අයෙකුගේ ශරීරයේ කොටසක් සහ ශරීරයේ විවරයක් පාවිච්චි කරලා ලිංගික තෘප්තිය ලබා ගැනීම. නමුත් සෙක්ෂුවල් හැරස්මන්ට් කියලා කියන්නේ ඔය වගේ ස්පර්ශය වෙන්න පුළුවන්, හේතු දැමීම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වචන වලින් කරන ලිංගික වක්‍රෝක්ති sexual gestures කියලා කියනවා. ඊට පස්සේ තව dirty jokes කියලා කියනවා. ඊට පස්සේ email හරහා හෝ එහෙම නැත්නම් වෙනත් විදිහකට නිර්වත් දේවල් ෂෙයා කිරීම. අපි හිතමු මගේ එක කේස් එකක් තිබුණා. ඒ කාන්තාවට හැම වෙලේම මේ කුණුහරුප වලින් බැලලා එවන්නේ. එතකොට indecent words වලින්. එතකොට ඒකේ ලිංගික වශයෙන් ඒව අපහසුතාවයට පත් කිරීමේ වචන තිබුණු නිසා තමයි ඇය ගිහිල්ලා පැමිණිල්ලක් දාලා තිබ්බේ මේ වචන වලින් මාව ලිංගික අතවරයකට ලක් වෙලා තියෙනවා කියලා. Manohari Pelkatia versus Secretary Ministry of Education කියන නඩුවේ අමාත්‍යාංශය තුල sexual harassment සිදුවීමට විරුද්ධව තමයි මේ නඩුව දැම්මේ. මෙතනදී සුප්‍රීම කෝට් එක පිළිගත්තා විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කාන්තාවක්ව sexual කියන්නේ ලිංගික අතවරයකට ලක් කිරීම කියන්නේ නීතියේ ඉදිරියේ සමානාත්මතාවය නැති කිරීම. කියන්නේ ලිංගය පදනම් කර ගනිමින් ඇයට කරන වෙනස්කමක් විදියට හඳුනාගත්තා. ඊළඟට මේ කුතුබ්දීන් කියන නඩුවේ 93 දී මේ නඩුවේ උනේ ඒ ගෑනු කෙනාට කොළඹ ඉඳලා කළුතරට මාරු වීමක් දෙන්න ලිංගික ෆේවර් එකක් සෙක්ෂුවල් ෆේවර් එකක් ඉල්ලලා සිටියා. එතනදී අධිකරණය කිව්වා මේක සෙක්ෂුවල් ඩිමාන්ඩ් එකක් කරනවා නම් මේ විදියට රාජ්‍ය ආයතනයක ඒක අල්ලස් පනත යටතේ අල්ලස් ඉල්ලීමක් කියන අපරාධ වැරද්ද යටතට වැටෙන්න පුළුවන් කියලා. එතකොට දැන් රජයේ ආයතනවල සෙක්ෂුවල් හැරස්මන්ට් වලට යන කාන්තාවන්ට මේ කියන්නේ සෙක්ෂුවල් හැරස්මන්ට් වලට ලක් වෙන කාන්තාවන්ට එක පැත්තකින් මේක මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් විදිහට හඳුනාගෙන තිනවා. අනිත් පැත්තෙන් මේක අල්ලස් ඉල්ලීමක් අල්ලස් ලබා ගැනීමක් විදිහට හඳුනාගෙන තිබෙනවා. නමුත් පුජ්‍යනික ආයතනවල සෙක්ෂුවල් හැරස්මන්ට් වලට ලක් වෙන කාන්තාවන්ට තියෙන දණ්ඩ නීති සංග්‍රහයේ 345 වෙනි වගන්තිය. ඒක ඕනනම් රාජ්‍ය ආයතන වලටත් මේ රාජ්‍ය ආයතනවල කාන්තාවන්ට ඒ අපරාධ ක්‍රියාදාමයටත් යන්නට හැකියාව තියෙනවා. නමුත් අර ඉන්දියාවේ වගේ සෙක්ෂුවල් හැරස්මන්ට් වැළැක්වීමට පනතක් සාදා ගැනීමේ වැදගත්කම තමයි කවුරුත් කාන්තාවෝ තමන්ගේ ආයතන ඇතුලේ තමන්ගේ මගතොටේදී සෙක්ෂුවල් හැරස්මන්ට් වුණාට එච්චර පැමිණිලි කරන්න පෙළපෙන්න එකක් ලැජ්ජාව අනිත් එක සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරන්නට ඕන. නමුත් දැන් අර ඉන්දියාවේ හදලා තියෙන sexual harassment redressal act එක සහ අනෙකුත් සමහර රටවල් වල තියෙන ඒ acts වලින් කරන්නේ balance of probability. කියන්නේ ශක්‍යතා වැඩිබර මත යම්කිසි ආකාරයකින් sexual harassment කියන එක ඔප්පු කිරීමට අවස්ථාව දීලා තියෙනවා. මේ විදිහට තමයි පොදු ප්‍රවාහන සේවයේදී sexual harassment වලට ලක් වෙන්නේ. මේක මේ criminal force එකක් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ බලහත්කාරකමක් වෙන්නට පුළුවන්. ඒකේ අකමැත්තෙන් මේ විදිහට ඇය සිටින ඇඳුමෙන් ඇදීම දඬු නීති සංග්‍රහයේ 341 වන වගන්තිය යටතට වැටෙන්න පුළුවන් එක. ඊළඟට මේ කාර්යාලයේ ඉන්නකොට යම්කිසි ආකාරයකින් අප්‍රසාදජනක සමීප වීම
අප්‍රසාදජනක සමීප වීම අනවශ්‍ය ස්පර්ශයන් මේ විදියට දුරකථනය පාවිච්චි කරලා නිර්වත් පින්තූර බෙදා හැරීම ඒ වගේ දේවල් ලිංගික අතවර වෙන්න පුළුවන්. කාන්තාවන්ගේ අවයව යම් කිසි ආකාරයකට රෙකෝඩ් කිරීම එහෙම නැත්නම් පටිගත කිරීම, කාන්තාව බස් එක යනකොට ඇයගේ ඇරිලා තියෙන තැන් වීඩියෝ කිරීම, කකුල් වීඩියෝ කිරීම, ඒ වගේ දේවල් උනත් සෙක්ෂුවල් හැරස්මන්ට් වලට වැටෙන්න පුළුවන්. සයිබර් වයලන්ස්, සයිබර් බුලින්. දැන් මේක තමයි මේ දවස්වල ලංකාවේ ගොඩක් සැරට තියෙන ප්‍රශ්නයක්. කියන්නේ ඉන්ටර්නෙට් එක හරහා සයිබර් අවකාශයේ හරහා කාන්තාවන්ව හිංසනයට ලක් කිරීම. සමහර විට අර පලි ගැනීම සඳහා මේ ප්‍රොන් වීඩියෝස් හදනවා වෙන්න පුළුවන්. එතකොට රිවෙන්ජ් ප්‍රොන්ස් හදනවා වෙන්න පුළුවන්. ප්‍රයිවට් ෆොටෝස් යම් කිසි ආකාරයකින් ෂෙයා කරනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒව අපහසුතාවයට සහ අප්‍රසන්නතාවයට පත් වෙන විදිහේ දේවල් සයිබර් අවකාශය හරහා සිදුවන්නට පුළුවන්. මේ සඳහා තියෙන ප්‍රතිකර්ම මොනවද කියන එක අපි බලමු. මේකටත් දණ්ඩ නීති සංග්‍රහයේ 345 වෙනි වගන්තිය යොදා ගන්න පුළුවන්. දැන් ළඟදී නුගේගොඩ පොලිසියෙන් කතා කරලා මට ඇහුවා මිස් දැන් පෙම්වතා මේ ෆොටෝස් දාලා ඉවරයි. කියන්නේ ප්‍රයිවට් ෆොටෝස් දැන් එහෙම නෙවෙන්නේ පෙම්වතා කාලයකදී දුෂ්ටය වෙනවනේ මේ affair එකක් එහෙම නතර කරාම affair එකක් බින්දී ගියාම සමහරට දුෂ්ටය වෙනවා. එතකොට මේ ෆොටෝස් දාලා තිබ්බා. මේ දැන් දාලා ඉවරයි. මොකද්ද අපිට යොදා ගන්න පුළුවන්? මේක sexual harassment එකක්. මොකද ලිංගික වශයෙන් අපහසුතාවයට පත් කිරීමේ චේතනාවෙන් ප්‍රයිවට් ෆොටෝස් එක නියුඩ් ෆොටෝස් දාලා තියෙනවා නම් මේක ඒ කාන්තාවට අප්‍රසන්නතාවයක්, බියක්, ඒ වගේම ඒව අපහසුතාවයට පත් කරන විදිහේ වැඩක්. එතකොට මේකට අවුරුදු 5ක් දක්වා හිරදඬුවම් දෙන්නට පුළුවන්. ඊළඟට මේ පොලිසිය කතා කරපු නිලධාරි මහත්මිය මගෙන් ඇහුවා මිස්ටර් මේ කාන්තාව මේක කැමැත්තෙන් දීලා තියෙන්නේ. කියන්නේ පෙම්වතාට දීලා තියෙන්නේ කැමැත්තෙන්. එතකොට කැමැත්තෙන් දුන්න දෙයක් නිසා අපිට මේකට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන එක. මේකට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. කැමැත්තෙන් දුන්නත් ඇය දුන්නේ ඒක ඒ පෙම්වතාගේ පුජ්‍යලික අවකාශය තුල තියාගන්න. බෙදා හරින්න නෙමෙයි. ඊට පස්සේ මම ඇයට කිව්වා දණ්ඩ නීති සංග්‍රහය 345ට අමතරව obscene publication ordinance. ඒ කියන්නේ ඒකේ කියලා තියෙනවා නිර්වත් පින්තූර, අසභ්‍ය පින්තූර හුවමාරු කිරීම. දැන් දුරකථනයකින් තවත් දුරකථනයකට හුවමාරු කිරීම වෙන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ දැමීම වෙන්න පුළුවන්. Facebook එකේ දැමීම වෙන්න පුළුවන්. එතකොට ඒක අපරාධ වැරද්දක් මේ අසභ්‍ය ප්‍රකාශන වැළැක්වීමේ පනත අනුව. එතකොට ඒක නිසා මේක කැමැත්තෙන් දුන්නත් කැමැත්තෙන් දුන්නේ පුජ්‍යලික අවකාශය තුල තියාගන්න නිසා ඒක පබ්ලික් කරනවා නම් හුවමාරු කරනවා නම් ඒක දණ්ඩ නීති සංග්‍රහය 345 සහ ඒ වගේම මේක obscene publication ordinance එක යටතේ අපරාධ නඩු දාන්න පුළුවන්. ඊට පස්සේ කවුද දැම්මේ කියලා දන්නේ නැත්තම් මේ දැන් පෙම්වතා දානවා නම් මේ හොයා ගන්න පුළුවන් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. කවුද දැම්මේ කියලා දන්නේ නැත්නම් ඉතින් CID එකට තමයි යන්න සිද්ධ වෙන්නේ එතනදී. ඒ කියන්නේ CID එකට ගිහිල්ලා කවුද මේක දැම්මේ කියලා හොයාගෙන තමයි දණ්ඩ නීති සංග්‍රහයේ 345 වන වගන්තිය යටතේ CID එකේ තියෙනවා cyber crimes unit එකක්. එතනින් ගිහිල්ලා ප්‍රතිකර්මයක් ගන්න පුළුවන්. ඊළඟට ඊළඟට මේකත් මම කියන්නට ඕනේ. දැන් සමහරු ඉන්නවා බලෙන් ලබා ගන්න extortion. ඒ කියන්නේ කියනවා මේ මගෙත් එක්ක ලිංගික සබතකම් පවත්වන්නට ඕනේ නැත්නම් මම ෆොටෝස් එළියට දානවා. එහෙම නැත්නම් මට සල්ලි ඕනේ මේ ෆොටෝස් එළියට නොදමා ඉන්න. මේක බලෙන් ලබා ගැනීමක්. මේකත් දණ්ඩ නීති සංග්‍රහය අවුරුදු 3ක් දක්වා සිරදඬුවම් ලබා ගන්නට පුළුවන්. ඊළඟට criminal intimidation 483 වෙනි වගන්තිය. දැන් සමහර පෙම්වතියන් එනවා දැන් මම affair එක නතර කරන්න යනකොට මගේ private photos එළියට දානවා කියලා මට තර්ජනය කරනවා. මේක සාපරාධී බියවැත්වීමක්. 483 වෙනි වගන්තිය යටතේ තියෙනවා යම්කිසි කෙනෙකුගේ ජීවිතයට, දේපලට, කීර්ති නාමයට හානියක් වන
හානියක් කරනවායි කියලා තර්ජනය කරනවා නම් ඒක සාපරාධී බිය ගැනීම. ඉතින් අර සයිබර් ක්‍රයිම්ස් වලට අදාළ නීතිය කියලා වෙනම නීතියක් නැති වුණාට දණ්ඩ නීති සංග්‍රහයේ මේ වගේ ප්‍රතිපාදන වලින් පියවර ගන්නට පුළුවන්. කම්පියුටර් ක්‍රයිම්ස් ඇක්ට් එකෙන් පියවර ගන්න පුළුවන් හැක් කරනවා නම් Tamanගේ කම්පියුටරේ තියෙන දත්ත අනවසරයෙන් පාවිච්චි කරනවා නම් ඒක කම්පියුටර් ක්‍රයිම්ස් ඇක්ට් එක යටතේ වැරද්දක්. ඒ සම්බන්ධයෙන් උත් ගොඩක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරි. එතකොට අපි බොහෝ දෙනෙක් පාවිච්චි කරන පනතක් මේ Prevention of Domestic Violence Act එක. මේක කාන්තාවන්ගේ විතරක් නෙමෙයි පුරුෂයන්ගේ සහ ළමයින්ගේ human rights කඩ කිරීම පිළිබඳව ප්‍රශ්නයක් මේ domestic violence කියලා කියන්නේ. මේ විදිහට domestic violence වලට ලක්වුණු කාන්තාවෝ මේවා පිටරට පින්තූර වුණාට මේ වගේ කාන්තාවන් එනවා බොහෝ වෙලාවට. මේක තියෙන අනිත් පැත්තට ගෘහස්ත හිංසනය කිරීමක්, භාර්යාව විසින් ස්වාමි පුරුෂයාට හිංසනය සිදු කිරීමක් තමයි මෙතන තියෙන්නේ. ඊළඟට මේ domestic violence act එක පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද කියන එක අපි කතා කරමු. මේකේ දක්වලා තියෙනවා දණ්ඩ නීති සංග්‍රහයේ 16 වන පරිච්ඡේදයේ තියෙන. ඒ කියන්නේ මනුෂ්‍ය ශරීරයට එරෙහිව සිදුවන සියලුම වැරදි ගෘහස්ත හිංසනයක් විදිහට හඳුනාගෙන තියෙනවා. අර මම කලින් විස්තර කරන ලද extortion බලෙන් ලබා ගැනීම, criminal intimidation, සාපරාධී බිය ගැන්වීම සහ මේකේ වැදගත්ම දේ තමයි මේ අපරාධ නඩුවක වගේ නෙමෙයි මේක කිරීමට ප්‍රථමයෙන්, ඒ කියන්නේ හිංසනය කිරීමට ප්‍රථමයෙන් උනත් ගෘහස්ත හිංසනය නඩු දාන්න පුළුවන්. මොකද ඔයගොල්ලන් බලන්න දෙවන වගන්තියේ ගෘහස්ත හිංසනය නඩු පැවරිය හැකි අවස්ථා තුනක් ගැන සඳහන්. එකක් තමයි ගෘහස්ත හිංසනය ක්‍රියාව කරලා ඉවරයි, අනිත් එක සිදුවෙමින් පවතිනවා, අනිත් එක සිදුවීමට නියමිතයි. මේක වැටහෙන භාෂාවෙන් කිව්වොත් එහෙම ගුටි කාලා ඉවරයි, ගුටි කෑමට නියමිතයි, ගුටි කමින් පවතින. ඔය අවස්ථා තුනේදීම නඩු දාන්න පුළුවන්. ඒ කියන්නේ අපරාධ නඩුවකදී වගේ තුවාල කිරීමක් වෙනකම්ම ඉන්න අවශ්‍ය වන්නේ නැහැ. අපරාධ නඩුවක සහ ගෘහස්ත හිංසනය වැළැක්වීමේ නඩුවක තියෙන ප්‍රධාන වෙනස තමයි අපරාධ නඩුවක් සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරන්න ඕනේ. ගෘහස්ත හිංසනය වැළැක්වීමේ නඩුවක් එහෙම සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට emotional abuse වලට පවා, ඒ කියන්නේ cruel, inhuman, degrading, humiliating conduct වලටත්, ඒ කියන්නේ මානසික හිංසනයට විරුද්ධවත් ගෘහස්ත හිංසනය වැළැක්වීමේ නඩු පැවරීමේ හැකියාව තියෙනවා. ඊළඟට පුරුෂයන් වර්ග තුනක, කියන්නේ මේක පුරුෂයන්ටත් භාවිතා කරන්න පුළුවන් පනතක්. පුරුෂයන් කිහිප දෙනෙක් මේ ගෘහස්ත හිංසනය වැළැක්වීමේ පනත යටතේ බිරින්දෑවරුන්ට විරුද්ධව නඩු දාලා තියෙනවා. නමුත් දැන් මේක තේරුම් ගැනීමේ පහසු සඳහා මම නැවත කාන්තාවන්ගේ පැත්ත කතා කරොත් එහෙම මේ පුරුෂයන් වර්ග තුනකට විරුද්ධව මේ නඩු දාන්න පුළුවන්. එකක් තමයි Tamanගේ නීත්‍යානුකූල ස්වාම පුරුෂයා, ඊළඟට කලින් සිටි ස්වාම පුරුෂයා. සමහරට දික්කසාද වුණත් මේ නැවත කසාද එහෙම බඳින්න යනකොට ඔෆිස් වලට කතා කරලා හිරිහැර කරනවා, මග රැකලා ඉඳලා හිරිහැර කරනවා, මේ වගේ. ඊළඟට විවාහයක් නොකළා වුවද එකට සිටින සහකරු හෝ සහකාරියකින් සිදුවන හිංසන. මෙතනදී ගෘහස්ත හිංසනය වැළැක්වීමේ නඩුවක් දාන්න බෑ කියන්න බෑ පොලිසියට. මේ නඩු පොලිසියට දාන්න පුළුවන්. නීති ආධාර කොමිෂන් සභාවෙන් නඩු නොමිලේ පවරනවා. ඒ වගේම තමයි පුද්ගලික නීතිඥවරුන්ටත් මේ පනත යටතේ නඩු දාන්න පුළුවන්. එතකොට මේ පොලිසියට කියන්න බෑ මේ විවාහ සහතිකයක් නැතුව එනවද නඩු දාන්න කියලා කියන්න බෑ. හේතුව ගෘහස්ත හිංසනය වැළැක්වීමේ නඩු එකට සිටින සහකරුට හෝ සහකාරියට විරුද්ධවත් පවරන්නට හැකියාව තියෙනවා. ඊළඟට මේකේ ආඥා වර්ග තුනක් තියෙනවා. එකක් interim orders, protection order එක, supplementary orders. දැන් එතකොට interim order කියන එක බැලුවාම මේකෙදී 4 සහ 5 වගන්ති තමයි අදාළ වෙන්නේ. ඔබට ප්‍රශ්නයක් එන්නත් පුළුවන් ගෘහස්ත හිංසනය නඩුවකට අනිවාර්යෙන් පොලිස් පැමිණිලි ඕනේද, වෛද්‍ය වාර්තා ඕනේද, දිවුරුම් ප්‍රකාශ ඕනේද කියන ප්‍රශ්නේ. හරිද? එතකොට වෛද්‍ය වාර්තා අනිවාර්යෙන් අවශ්‍ය නැහැ. තියෙනවා නම් හොඳයි. පොලිස් පැමිණිලිත් අනිවාර්යෙන් අවශ්‍යයි කියලා නැහැ. නමුත් තහවුරු කරන්නට ඕනේනේ. දැන් සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරන්න ඕනේ නැති වුණාට මේ සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරන්න ඕනේ නැති වුණාට මේ උසාවිය අධිකරණය සෑහීමට පත් කරන්නට ඕනේ. ඒක නිසා පොලිස් පැමිණිලි දාලා තිබීම වැදගත්. හැබැයි වෛද්‍ය වාර්තා අනිවාර්යෙන්ම අවශ්‍ය වන්නේ නැහැ.
මොකද ඉමෝෂනල් ඇබියුස් වලට විරුද්ධව මානසික හිංසනයට හැඟීම් වලට සිදුවන හිංසනයට විරුද්ධවත් මේ සඳහා ප්‍රොටෙක්ෂන් ඕඩර් එකක් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපරාධ නඩුවක් වගේ මේ ඒ අපරාධේ සිද්ධ වෙනකම්ම ඉන්නට ඕනේ. අපරාධ නඩුවකදී බලන්නේ ඒ වෙලාවේ ඒ අපරාධේ සිදු වුණාද කියලා. නමුත් ගෘහස්ත හිංසනය වැළැක්වීමේ නඩුවකදී කරන්නේ නැවත හිංසා සිදුවීම නැවත ඉදිරියේදී සිදුවන හිංසන වළක්වා ගැනීමට තමයි මේ පනත ගෙනල්ලා තියෙන්නේ. එතකොට ඉන්ටරිම් ඕඩර් එකක් ලබා දීමේදී 4 සහ 5 වගන්ති අනුව තමයි මේ ඉන්ටරිම් ඕඩර් එකක් ලබා දෙන්නේ. මෙතනදී මහේස්ත්‍රාත්තුමෙකුට පුළුවන් සෑහීමටපත් වෙනවා නම් ඒකපාර්ශවිකව, ඒ කියන්නේ ඉල්ලුම්කාරියගේ පමණක් කරුණු අහලා පෙත්සම්කාරියගේ පමණක් කරුණු අහලා පෙත්සම් සහ දිවුරුම් පෙත්සම් මගින් ඉදිරිපත් කරන්නේ මේ නඩුව. ඒතකොට පෙත්සම්කාරියගේ කරුණු විතරක් අහලා පේනනවා නම් ගෘහස්ත හිංසනය වළක්වාලීමට හදිසි අවශ්‍යතාවයක් ඇති බව, ඇයගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය බව පේනිය යනවා නම් එතනදී ඉන්ටරිම් ඕඩර් එකක් ලබා දෙන්නට පුළුවන්. හැබැයි මේ ඉන්ටරිම් ඕඩර් එකක් කියන්නේ අතුරු ආරක්ෂක ආඥාවක් ලබා දෙන්න තරම් කරුණු නැහැයි කියලා ජජ්ට බෑ එකපාරටම නඩුවල්වල විසි කරන්න. දැන් එහෙම අවස්ථා තියෙනවයි කියලා අපිට වාර්තා වෙනවා. ඒ කියන්නේ මේක ජජ් සෑහීමටපත් වෙන්නේ නැහැ කියලා නඩුවල්වල නිෂ්ප්‍රභ කරන්න බෑ. එතනදී ජජ්ට කරන්න පුළුවන් දේ තමයි, මිනිසුතුමාට කරන්න පුළුවන් දේ තමයි ඒ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මේක දවස් 14ක් ඇතුළත විභාගයට නියම කරන්න පුළුවන්. වග උත්තරකරුව ගෙනල්ලා ඉන්ක්වයරි එකක් ෆික්ස් කරන්න පුළුවන්. ප්‍රමාණවත් කරුණු කියන්නේ ආරක්ෂක ආඥාවක් නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු තියෙනවාද කියලා සොයා බලන්නත් පුළුවන්. එතකොට ස්වාමි පුරුෂයා භාර්යාව අතර තියෙන ගැටලු වලට විතරක් නෙමෙයි අපි මේ සම්බන්ධයෙන් නඩු දාලා තියෙනවා වැඩිහිටි ළමයින් විසින් වැඩිහිටි දෙමව්පියන්ට හිංසා පීඩා කරනවා නම්. ඒ වගේම මේ පනතේ 23 වෙනි වගන්තිය කියවලා බැලුවොත් එහෙම නැන්දම්මට විරුද්ධව නෑනලාට විරුද්ධව, ඒ කියන්නේ ස්වාමි පුරුෂයාගේ හෝ අර මං කලින් කිව්ව පුරුෂ වර්ග තුනේ ඉන්නවනේ, ඒ ස්වාමි පුරුෂයාගේ හෝ කලින් සිටපු ස්වාමි පුරුෂයාගේ හෝ නැත්තම් එකට සිටින සහකරුගේ අම්මා ඊට පස්සේ තාත්තා සහෝදර සහෝදරිය දුව පුතා මේ හැමෝටම විරුද්ධවත් මේ ගෘහස්ත හිංසනය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කරන්නට හැකියාව තියෙනවා. ස්වාමි පුරුෂයා සහ භාර්යාව අතර ප්‍රශ්න වලට විතරක් නෙමෙයි. ඒ වගේම ළමයෙකුට හිරිහැර කරනවා නම් අම්මා හෝ තාත්තා ඒ සම්බන්ධෙනුත් ආරක්ෂක ආඥාවක් ලබා ගන්නට පුළුවන්. ඒතර අර මම කිව්ව විදිහට තමන් ඉස්සරහට විනිශ්චයකාරතුමා ඉස්සරහට ගෘහස්ත හිංසනය වැළැක්වීමේ නඩුවක් ආවහම එතුමාට පුළුවන් එක්ක ඉන්ටරිම් ඕඩර් එකක් කියන අතුරු ආරක්ෂක ආඥාවක් නිකුත් කරන්න. එහෙම නැත්නම් නොකර ඉන්න. හැබැයි මේ දෙකෙන් මොන දේ කරත් දවස් 14ක් ඇතුළත වග උත්තරකරුට නෝටිස් දීලා කැඳවන්නට ඕන. වග උත්තරකරු ඇවිල්ලා ඔහුට පුළුවන් මේ කරුණු අභියෝගයට ලක් කරන්න, මේව පිළිගන්නේ නැහැයි කියලා මේක ඉන්ක්වයරි එකට දාගන්න. එහෙම නැත්නම් 13 වෙනි වගන්තිය යටතේ වරද පිළිගැනීමකින් තොරව, වරදකරු බවට ඔප්පු වීමකින් තොරව ආඥාව බාර ගන්නට හැකියාව තියෙනවා. ඒ කියන්නේ ප්‍රොටෙක්ෂන් ඕඩර් එක බාර ගන්නට හැකියාව තියෙනවා. මේ ගොඩක් වෙලාවට වග උත්තරකරුව ඇවිල්ලා මේ විදිහට බාර ගන්නවා. ඒ කියන්නේ වරදකරු වීමකින් තොරව, වරද පිළිගැනීමකින් තොරව 13 වෙනි වගන්තිය යටතේ පිළිගන්නවා. එතකොට දැන් 11 වෙනි වගන්තියේ තියෙනවා ගෘහස්ත හිංසනය වැළැක්වීම 15 වෙනි වගන්තියේ කියලා තියෙනවා මොනවද ඉල්ලන්න පුළුවන් රෙමඩීස් කියලා. එතකොට ඉන්න ගෙදරට, ඒ කියන්නේ පීඩාවට පත් නැත්තා ඉන්න ගෙදරට ඇතුල් වීම බලක්වාලන්නට පුළුවන් මේ වග උත්තරකරුව. ඊට පස්සේ සේවා ස්ථානයට දැන් සමහර අය ඉන්නවා මේ මනුස්සයත් එක්ක ඉන්න බෑ කියලා වෙන තැනකට ගියාම ඒ අලුත් තැනට ඇවිල්ලා කරදර කරන්න යනවා. ඒතකොට తాවකාලිකව රැඳී සිටින ස්ථානයට ඇතුල් වීම වළක්වාලන්නට පුළුවන්. ඊට පස්සේ මහ ගෙදර ගියොත් මහ ගෙදර අම්මලා තාත්තලාට ඇවිල්ලා බනිනවා, මගේ ගෑණිය එළියට දාපන් කියලා සමහර අය හිරිහැර කරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී ඒ කියන්නේ අර පීඩාවට පත් නැත්තාට උදව් කරන අයට හිරිහැර පීඩා කිරීම වළක්වාලීමටත් ආරක්ෂක ආඥාවක් ගන්නට පුළුවන්. ඒ වගේම මේකේ 11 උයනු වගන්තියත් වැදගත්. 11 උයනු වගන්තිය 23 වෙනි වගන්තියත් එකට මේ කියවන්නට ඕනේ. මේ 11 උයනු වගන්තිය කියලා තියෙන හවුලේ භුක්ති විඳින සම්පත් වලට ප්‍රවේශ වීම. හවුලේ භුක්ති විඳින සම්පත් කියන්නේ මොනවද කියලා 23 වෙනි වගන්තියේ සඳහන් කරලා තියෙනවා. දෙදෙනා සිරිතක් වශයෙන් භාවිතා කරපු දෙදෙනාටම ප්‍රවේශයේ තියෙන මේ
නිශ්චල හෝ චංචල දේපල. එතකොට දැන් කාර් එක කියන දේ ගත්තොත් එහෙම අපි හිතමු කාර් එක දෙන්නම නම් පාවිච්චි කරේ දෙදෙනාගේ පොදුවේ දෙදෙනාටම ඇක්සස් තිබ්බනම් ඒක ගෘහස්ත හිංසනයක් මත ඒක වළක්වාලන්නට හදනවා නම් ඒකට ප්‍රවේශ වීම වළක්වන්නට පුළුවන්. ගෙදර බඩු ටික විකුණන එක නවත්තන්නට පුළුවන්. කොහොම හරි පොදුවේ භුක්ති විඳින සම්පත් වලට ප්‍රවේශ වීම වළක්වන්නට පුළුවන්. ඊළඟට 11 ඕයනු වගන්ති. 11 ඕයනු වගන්තියත් වැදගත්. මේක කියලා තියෙනවා වෛවාහක නිවස දරුවන් සහ බිරිඳව අසරණ වෙන විදියට වෛවාහක නිවස විකිණීම, පැවරීම, අන්සතු කිරීම, බරක් පැටවෙන ආකාරයෙන් කටයුතු කිරීම තහනම් කරන්න පුළුවන්. ඒකෝර අපි ගාවට එනවා ගොඩක් වෙලාවට දැන් පුරුෂයා මාත් එක්ක තරහ වෙලා ගෙදර විකුණන්න හදනවා, ගෙදර පවරන්න හදනවා, ගෙදර වෙන කෙනෙකුට මේ ලියන්න යනවා. මේවා විකුණන්න කලින් පවරන්න කලින් ආවොත් ගෘහස්ත හිංසනයේ වැළැක්වීමේ පනත යටතේ තහනම් ආඥාවක් ගන්නට හැකියාව තියෙනවා. අපි එක ඕඩර් එකක් ගත්තා මේ එක මිනිස්සෙක් ඒ කියන්නේ බිරිඳත් එක්ක තරහ වෙලා වෛවාහක නිවසට ගත්ත ණය ගෙව්වේ නැහැ. ඒතර අපි මේක තර්ක කරා මේක බරක් පැටවෙන ආකාරයෙන් කටයුතු කිරීම. මොකද මේකිනුත් සිද්ධ වෙන්නේ අන්තිමට පුළුවන්කම තියදී ණය නෝකවා හිටියොත් බිරිඳට සහ ළමයින්ට පාරට වැඩෙන්න වෙන්නේ. ඒක නිසා ඒක බරක් පැටවෙන ආකාරයෙන් කටයුතු කිරීමක් නිසා ණය ගෙවන්න කියලා නියෝගයක් දෙන්නයි කියලා ඉල්ලා සිටියා. ඊළඟට සප්ලිමෙන්ටරි ඕඩර්ස් කියන ඒවා. කියන්නේ 12 වෙනි වගන්තිය තමයි තියෙන්නේ පරිපූර්ණක ආඥා ආරක්ෂක ආඥාවක් නිකුත් කරලා තියෙන වෙලාවක පරිපූර්ණක ආඥා ඉල්ලන්නට පුළුවන්. දැන් විවිධාකාර අය එනවා උපදේශනෙට යන්න කැමති නැහැ. ඒ අයව අනිවාර්ය උපදේශනෙට දාන්න කියලා ඉල්ලා සිටින්න පුළුවන්. ඊළඟට මේ පුනරුත්ථාපනයට ওই මත්ද්‍රව්‍ය වලට මත්පැන් වලට යොමු වුණ කට්ටියව අනිවාර්ය මේ පුනරුත්ථාපනයට දාන්න කියලා ඉල්ලා සිටින්න පුළුවන්. ඒ වගේම මේ 12 උයනු වගන්තිය කියලා තියෙනවා. ඕන්නම් දැන් අපි හිතමු කුලී ගෙදරක නම් රැඳිලා ඉන්නේ කුලී ගෙදරක මේ රැඳිලා ඉන්නකොට ස්වාමිපුරුෂයාගේ හිංසන නිසා ස්වාමිපුරුෂයාට ගෙදර එන්න තහනම් කරත් මෙතනදී මේ කුලී මුදල් ගෙවන්න කියලා නියෝග කරන්න පුළුවන් කියලා. හැබැයි එතනදී මහේස්ත්‍රාත්වරයෙක් සලකලා බලන්නට ඕන මේක නිසා මේ වගේ ඕඩර්ස් ලබා දීමේදී වග උත්තර කරුට වෙන යම් පාඩුවක් ඔහුව අපහසුතාවයට පත් වීම ගැනත් සලකලා බලන්න ඕනි කියලත් එතන සඳහන් කරලා තියෙනවා. එතකොට දැන් මේ පනත අනුව පවුල ඇතුළේ සිදුවන හිංසන වැළැක්වීමට තමයි මේ පනත ගෙනත් තියෙන්නේ. ඉතින් සමහර විනිශ්චයකාරවරු, සමහර නීතිඥවරු, පොලිස් නිලධාරීන් මේ පනතට එච්චර කැමති නෑ. මොකද අර සමහර අය මේක පවුල කැඩේ කියලා හිතනවා. ඊට පස්සේ මේකෙන් යම් පෞද්ගලික දෙයක් කියලා හිතනවා. නමුත් මෙතනදී අපි හිතන්නට ඕනේ යම් කිසි කාන්තාවක් අපි ඉස්සරහට එනවා නම් මේ හිංසනය කියන එකට ප්‍රතිකර්මයක් ගන්න. ඇයි ගොඩක් දවස් එක ඉවසලා තමයි එන්නේ. අපේ රටේ කවුරුත් එකපාරටම මේ හිංසනය නිසා ආපු අය නැහැ. ඉතින් ඒකනේ ඒ සම්බන්ධයෙන් අපි සලකලා බලලා තමයි අපි පියවරකට ගන්න ඕනේ. එහෙම නැතුව අපේ පූර්ව නිගමන මේ පොඩි දෙයකටත් එනවා. ඒව වැඩක් නැහැ. මොකද පොලිසිය වල අයත් ඒ විදියට නඩු දහන්නේ නැහැ. කාන්තා හිංසනයට විරුද්ධව සමහරට කොහොම හරි පවුල් කන්න කියනවා. නමුත් එක්කෙනාගේ පරිමාව වෙනස්. සමහර විට අපි ගොඩාක් හිංසනය දරාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් සමහර කාන්තාවන්ට ඒක දරාගත හැකි පරිමාණය වෙනස්. එක්කෙනාට හිංසනය දරාගත හැකි පරිමාණය වෙනස්. එතකොට ඒක නිසා පොලිසියට ඒ බලධාරීන්ට වගකීමක් තියෙනවා. ඒවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පුද්ගලික නීතිඥවරුන්ටත් හැකියාව තියෙනවා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න. කාටද ඇප්ලයි කරන්න පුළුවන් කියලා කිව්වොත් පීඩාවට පත් තැනැත්තාට ළමයා වෙනුවෙන් පොලිස් නිලධාරියෙකුට හෝ එහෙම නැත්නම් පීඩාවට පත් තැනැත්තා වෙනුවෙන් පොලිස් නිලධාරියෙකුටත් මේ ඉල්ලීම කරන්න පුළුවන්. එතකොට මේ ජූරිස්ඩික්ෂන් කොහොමද හැදෙන්නේ කියන එක වැදගත්. අපරාධ නඩුවකදී නම් මේ ගුටි කාපු තැන, තුවාල වුණු තැන, අපරාධයට ලක් වුණු තැනම තමයි නඩුව දාන්නට ඕනේ. නමුත් මේ ගෘහස්ත හිංසනය වැළැක්වීමේ නඩුවක් 2-3 වගන්තිය ඔබ බලන්න. 2-3 වගන්තියේ පනතේ ඒකේ කියලා තියෙනවා මේ පීඩාවට පත් තැනැත්තා හෝ වග උත්තරකරු පදිංචි ප්‍රදේශයට, ඔවුන් తాවකාලිකව රැඳී සිටින ප්‍රදේශයට, ඒ වගේම ගෘහස්ත හිංසනය සිදු වූ හෝ සිදුවන ස්ථානයේ අධිකරණයට නඩු පවරන්න පුළුවන් කියලා. එතකොට ගාල්ලෙන් ගුටි කාලා එතන ඉන්න බෑයි කියලා මහා ගෙදරට ගම්පහට ආවහම ආපහු ගුටි කාපු ගාල්ලටම ගිහිල්ලා ගෘහස්ත හිංසනය වැළැක්වීමේ නඩුවක් දාගන්න කියලා පොලිසිය කියනවනම් ඒක වැරදි. නීතිඥවරු විදිහට ඔබත් දැනගෙන ඉන්න ඕනේ ගෘහස්ත හිංසනය වැළැක්වීමේ නඩුවකදී
මේ හිංසනයට ලක්වුණු ස්ථානයටම යන්න අවශ්‍ය නැහැ. Taman తాවකාලිකව හෝ පදිංචි ස්ථානයේ ආධිකරණයට නඩුව දාන්නට හැකියාව තියෙනවා. ඊළඟට මේ පාර්ශවයන්ගේ කැමැත්ත ඇතුව ආඥාව බාර ගන්න පුළුවන්. හැබැයි කඩ කරොත් එහෙම. ඒ කියන්නේ අධිකරණයෙන් දෙන ආරක්ෂක ආඥාවක් හරි එහෙම නැත්නම් අතුරු ආරක්ෂක ආඥාවක් හරි 13 වෙනි වගන්තිය යටතේ කැමැත්තෙන් ආරක්ෂක ආඥාව පිළිපදින්න බාරගත්තත් කඩ කරොත් එහෙම 18 වෙනි වගන්තිය යටතේ 18 වෙනි වගන්තිය යටතේ පුළුවන් ලඝු චෝදනා පත්‍රයක් ගොනු කරලා ඒකට වැරදි කරුණොත් එහෙම අවුරුද්දක් දක්වා හිරේ දාන්න පුළුවන්. ඉතින් මේකට අර ක්වාසි ජුඩිෂියල් නඩුකරයක් කියලා මේකට කියන්නේ. අපරාධ ලක්ෂණක් තියෙනවා මේ නඩුකරේ, සිවිල් ලක්ෂණක් තියෙනවා. ඔප්පු කරන්න ඕනේ සාධාරණ සැකයෙන් ඔබට. හැබැයි ආඥා කඩ කරොත් එහෙම අවුරුද්දක් දක්වා හිරේ දාන්නත් හැකියාවක් තියෙනවා. ඒ වගේම පනත මේ දුන්න ආඥාවක් ඕල්ටර් කරන්න, මොඩිෆයි කරන්න, වේරී කරන්න, එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් 14 වෙනි වගන්තිය යටතේ. දැන් අපි හිතමුකෝ අවුරුද්දකට නෙමෙයි ආඥා දෙන්නේ, ගෘහස්ත හිංසනය වැළැක්වීමේ ආඥා දෙන්නේ අවුරුද්දකට. ඒතර අවුරුද්ද ඉවර වෙලාත් මේ හිංසනය මේ සිදුවීමේ රිස්ක් එක තියෙනවා නම්, සිදුවීමේ මේ ගෙදර විකුණන්න රිස්ක් එක තියෙනවා නම්, තවදුරටත් ශාරීරිකව සහ මානසිකව හිංසනයට ලක් වෙන්න ඉඩක් තියෙනවා නම් මේක එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන් 14 වෙනි වගන්තිය යටතේ. ඊළඟට මේකට ඇපීල් කරන්න පුළුවන්. හැබැයි අතුරු ආරක්ෂක ආඥාවට විරුද්ධව ඇපීල් කරන්න බෑ. ස්ථිර ආරක්ෂක ආඥාවකට විරුද්ධව තමයි ඇපීල් කරන්න පුළුවන් වෙන්නේ. මේ පනත යටතේ නඩු දැමීම ගෘහස්ත හිංසනයේ පනත යටතේ නඩු දාන්න දැමීම නිසා නඩත්තු නඩු දැමීමට හෝ වෙනත් සිවිල් හෝ අපරාධ නඩුවක් දැමීමට තියෙන අවස්ථාව නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ තුවාල කිරීම අපි හිතමු තුවාල කරලා හොස්පිටල් එකේ ඉන්න ගහලා ඒ විදියට කරනවා නම් දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධ නඩුවක් දාන්නත් පුළුවන්. ඉදිරියේදී එවැනි හිංසන වැළක්වාලීමට ගෘහස්ත හිංසන වැළක්වාලීමේ නඩුවක් දාන්නත් පුළුවන්. ඒ කියන්නේ එකම කරුණකට අපරාධ නඩුවක් ඒ කියන්නේ එකම කරුණකට නඩු දෙකක් දැමීම නෙමෙයි එතන සිද්ධ කරන්නේ. අතනදී බලන්න මේ තුවාල කිරීම සිදු වුණාද කියලා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු වෙනවද? දණ්ඩ නීති සංග්‍රහයේ 310 311ට වැටෙනවද කියන එකනේ බලන්න. නමුත් ගෘහස්ත හිංසනය වැළැක්වීමේ නඩුවකින් කරන්නේ නැවත තුවාල කිරීම නැවත එවැනි හිංසා සිදු කරන්න එපායි කියලා ප්‍රොටෙක්ෂන් ඕඩර් එකක් ආරක්ෂක ආඥාවක් ලබා දීම. ඊළඟට සමහර වෙලට පොලිසියෙන් එහෙම කියනවා දික්කසාද නඩුවක් දාලා තියෙනවා නම් ඉතින් ගෘහස්ත හිංසන නඩුවක් ආයෙ දාන්න ඕනේ නැහැ කියලා. නමුත් සමහර විට දික්කසාද නඩුවක් නඩත්තු නඩුවක් දැම්මාම වෙන්න පුළුවන් ඒ කාන්තාවට වැඩිපුරම මේ ගෘහස්ත හිංසන නඩුවක අවශ්‍යතාවය එන්නේ. හේතුව තමයි දැන් ඒ කාන්තාව වන්දියක් එහෙම ඉල්ලුවොත් ස්වාමිපුරුෂයා ඒකට මේ බය ගන්නනවා. ඔය වන්දි ඉල්ලාස් කරගන්න කියන හොඳ වැඩක් කරනවා කියනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී කියන්නේ අර පැත්තෙන් සිවිල් උසාවියේ මේ දිසාධිකරණයේ යම් දික්කසාද නඩුවක් විභාග වෙමින් පවතින අතරතුර වුණත් ගෘහස්ත හිංසනය වැළැක්වීමේ නඩුවක් දාන්නට හැකියාව තියෙනවා. ඊළඟට මම තව විනාඩි 2ක් විතර ගන්න gender based violence ගැන කතා කිරීමේදී මේ පනතත් වැදගත්. Assistance and Protection of Victims of Crime and Witnesses Act 2015 දී ගෙනාපු ඇක්ට් එක ඉස්සර මේ රේප් වලට ලක් වුණ අය, sexual harassment වලට ලක් වුණ අය, ඒ කියන්නේ මේ අපරාධ නඩුවල වින්දිතයන් මේවට විරුද්ධව පියවර ගන්න බයයි. Tamanට හානියක් වේද කියලා. නමුත් මේ අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් සුරක්ෂිත කිරීමේ පනත අනුව කියලා තියෙනවා. එහෙම පොලිසියට පැමිණිලි දාන්න එපා. පැමිණිලි දැම්මොත් හොඳ වැඩක් කරනවා. ඒවා ඉල්ලාස් කරගන්න, පදිංචි අතහැරලා යන්න, සාක්ෂි දෙන්න එන්න එපා. උසාවි යන්න එපා. මේ විදියට මේ හිරිහැර කරනවා නම්, තර්ජනය කරනවා නම් ඒක අවුරුදු 12ක් දක්වා සිරදඬුවම් ලැබිය යුතු වරදක්. section 8 and 9 වල ඒක සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම victim ගේ rights section 3 වල සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේකේ තව වැදගත් ප්‍රතිපාදනයක් තියෙනවා. අපි හිතමු sexual harassment එකකට හෝ rape එකකට හෝ ඒ වගේ මේ sexual offense එකකට ඒ කියන්නේ ලක්ුණු වින්දිතේකට පුළුවන් මේ පනතේ 3 වගන්තිය අනුව victim impact assessment report එකක් ජජ්ට දෙන්න තමන්ම දෙන්නත් පුළුවන්. නීතිඥවරයෙක් මාර්ගයෙන්. ඒ කියන්නේ වින්දිතයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනසිරෙන මේ නීතිඥවරයෙක් මාර්ගයෙන් දෙන්නත් පුළුවන්. එතනදී
ජජ්ට දඬුවම දෙන්න කලින් ඒ කියන්නේ සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු වුණා කියලා ජජ් මේ නඩු තීන්දුව ප්‍රකාශ කරාට පස්සේ දඬුවම දෙන්න පෙර වික්ටිම්ට පුළුවන් 3O වගන්තිය යටතේ තමන් මේ අපරාධයට ලක්වීම නිසා තමන්ගේ ජීවිතයට තමන්ගේ රැකියාවට තමන්ගේ ජීවිතයේ ගුණාත්මක භාවයට සිදු වුණ හානිය පිළිබඳව වික්ටිම් ඉම්පැක්ට් ඇසස්මන්ට් රිපෝට් එකක් විනිසුරුතුමාට ලබා දෙන්න දඬුවම් දීමේදී සහ වන්දි ලබා දීමේදී ඒ සම්බන්ධයෙන්ුත් විනිසුරුතුමාට පුළුවන් සැලකිලිමත් වෙන්න. එතකොට මේ ඉන්ස්ටිටියුෂනල් මෙකනිසම් එකක් තියෙනවා මේ ජෙන්ඩර් බේස්ඩ් වයලන්ස් වළක්වන්නට මිනිස්ට්‍රි ඔෆ් විමන් ඇන්ඩ් චයිල්ඩ් ඇෆෙයාර්ස් වල 1938 කියන හෙල්ප් ලයින් එක තියෙනවා. මේකටත් විමන්ස් හෙල්ප් ලයින් කියලා නෙමෙයි මේකට ජෙන්ඩර් හෙල්ප් ලයින් කියලා ජෙන්ඩර් කම්ප්ලේන්ට් සෙන්ටර් කියලා ඒගොල්ලන් කියන්නේ. ඒකට ගෑනු පිරිමි දෙගොල්ලන්ටම ප්‍රශ්න කතා කරන්න පුළුවන්. ඒ වගේම පොලිස් චිල්ඩ්‍රන් ඇන්ඩ් විමන් බියුරෝ තමන්ගේ පොලිසිය ගමේ පොලිසියෙන් හරියට වැඩේ කරෙන්නේ නැත්නම් ග්‍රෑන්ඩ් පාස් වල තියෙන ළමා හා කාන්තා මූලස්ථානයට පැමිණිලි කරන්න පුළුවන්. ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ ශාඛා දැනට මධ්‍යස්ථාන 84ක් තියෙනවා. ඒ වගේම නඩත්තු නඩු ගෘහස්ත හිංසනය වැළැක්වීමේ නඩු විශේෂයෙන්ම නොමිලේ ලබා ගන්න පුළුවන්. මොකද සමහර අය හිංසනය විඳ දරාගෙන ඉන්නවා. අපිට මොනවා වුණත් කන්න දෙනවනේ එළියට වැටුනොත් එහෙම කන්න නැති වෙයි කියලා. නමුත් බොහෝ වෙලාවට නීති ආධාර කොමිෂන් සභාවෙන් ගෘහස්ත හිංසනය වැළැක්වීමේ නඩුවක් දානවා නම් ස්වාමිපුරුෂයා කිව්වොත් එහෙම ඉතුරු ටිකත් උසාවියෙන් බලා ගන්න කියලා ඒ වගේ වෙලාවට නීති ආධාර කොමිෂන් සභාවෙන් නඩත්තු නඩුවකුත් නොමිලේ පවරලා දෙනවා. නීති ආධාර කොමිෂන් සභාවෙන් නඩත්තු නඩුව සඳහා කිසිම ආදායම් සීමාවක් බලන්නේ නැහැ. ඕනම කෙනෙකුට නොමිලේ නඩත්තු නඩු පැවරීම සිදු කරනවා. ගෘහස්ත හිංසනය වැළැක්වීමේ නඩුවක් වුණත් ඇයට හෝ ඔහුට පුජ්‍යලික නීතිඥයෙක් සොයා ගැනීමට අපහසුතාවයක් තියෙනවා නම් නොමිලේ පෙනී සිටීමක් සිදු කරනවා. ඊළඟට මේ National Authority for the Protection of Victims of Crime and Witnesses. ඉතින් මේ ආයතනයනුත් ඔබට මතක ඇති පසුගිය පාස්කු දින ප්‍රහාරවලදී අර බෞද්ධ කෙනෙක්ව කසාද බැඳ කියලා මුස්ලිම් කාන්තාවකට හිරිහැර සිදු වෙලා තිබ්බා බණ්ඩාරගම අටලුගම. එතනදී ගමේ පිරිසක් සහ පල්ලියේ පිරිසක් ඇවිල්ලා ඒට හිරිහැර කිරීම සිදු කරා. ඒකට පොලිසියෙන් ලිංගික අතවර කිරීම කියන නඩුවක් දාලා තිබ්බේ නැහැ. ඒට මේ ගෙදර කැඩුවට විතරක් ඔයම් වන්දියක් දීලා ඒක සෙටල් කරලා දාලා තිබ්බා. ලිංගික හිරිහැරය කියලා කියන්නේ සෙක්ෂුවල් හැරස්මන්ට් 345 වගන්තිය යටතේ කරලා තිබොත් ඒක සමත කරන්න බෑ පොලිසියට. ඒක උසාවි දාන්න ඕන නඩුවක්. එතකොට ඒකෙදි මම වික්ටිම් ප්‍රොටෙක්ෂන් මේ ඔතොරිටි එකට ලියුමක් ලියලා ඊට පස්සේ පොලිසිය මගින් ඒ කාන්තාවට සෙක්ෂුවල් හැරස්මන්ට් සම්බන්ධයෙන් නඩුවක් පවරලා දුන්නා. ඉතින් වින්දිතයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වික්ටිම් ප්‍රොටෙක්ෂන් ඔතොරිටි එකෙන් සහාය ලබා ගන්නට පුළුවන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කම්පියුටර් ක්‍රයිම් ඩිවිෂන් එකක් තියෙනවා. තමන්ගේ නිර්වත් පින්තූර වෙනත් තමන්ට හානි කර දේවල් දාලා තියෙනවා නම් ඒකත් පැමිණිලි කරන්න පුළුවන් ඒ CID කම්පියුටර් ක්‍රයිම්ස් ඩිවිෂන් එකට. මේ වගේ තවත් National Police Commission ශ්‍රී ලංකා Computer Emergency Readiness Team CERT කියන ආයතනය. ඒ කියන්නේ තමන්ගේ පින්තූර fake account හදලා තියෙනවා නම් ඒ CERT කියන ආයතනයේ BMI CH එකේ තියෙන ඒ ආයතනයට පැමිණිලි කරන්න පුළුවන්. hack කරලා තියෙනවා නම් ඒ වගේ දේවල් ගැන Human Rights Commission, National Child Protection Authority, Women in Need එක කියන්නේ NGO එකක් වුණාට ඒකෙනුත් මේ ගෘහස්ත හිංසනය වැළැක්වීමේ නඩු සම්බන්ධයෙන් විශාල මෙයක් සිදු කරනවා. මොකද ඒ කාන්තාවන් හිංසනයට ලක් වෙලා ගෙදරින් එළියට වැටුනහම ඒ කාන්තාවන්ට ඉන්න තැනක් නැති වුනහම ඔවුන් සති දෙකක් දක්වා ඔවුන්ගේ මධ්‍යස්ථානවල රඳවා තබා ගැනීම සහ ඔවුන් විසින්ම නඩු පැවරීම සිදු කරනවා. ඊළඟට අපි මිතුරු පියස කියන ආයතනය තියෙන්නේ ගොඩක් වෙලාවට රෝහල් ආශ්‍රිතව. ඒ රෝහල් වලින් පුළුවන් gender based violence සිදු වුණු කාන්තාවන්ට වගේම පිරිමින්ට නොමිලේ මානසික උපදේශනය ලබා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් ඔබට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් මේ සම්බන්ධයෙන් ඔඩියෝ මයික් එකකින් හරි එහෙම නැත්නම් දැන් ප්‍රශ්න යොමු කරලා ඇති. බොහොම ස්තුතියි මාත් එක්ක එකතු වෙලා හිටියට. ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න පුළුවන්. සජීවනි ප්‍රශ්න කීපයක් යොමු කරලා තියෙනවා. sexual harassment ගැන internal mechanism එකක් ආයතනවල හදලා තියෙනවා ඊටාම කිහිපයක.
දැන් ප්‍රයිවට් ඉන්ස්ටිටියුෂන්ස් වල නම් කියන්නේ ගියොත් මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වගේ වෙන හින්දා සමහර ආයතනවල විතරක් හදලා තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ව සේවයට බඳව ගන්නකොට මේ සේවයට බඳව ගන්නකොට යම් මේ ජෙන්ඩර් බේස්ඩ් වයලන්ස් වලට විරුද්ධව සෙක්ෂුවල් හැරස්මන්ට් වලට විරුද්ධව එහෙම නැත්නම් ඒවා නොකරන බවට යම් පොලිසි එකකට ඔවුන්ගෙන් අස්සන් ගන්නවා. ඒ වගේම සමහර ආයතනවල තියෙනවා ඒ වගේ ඉන්ටර්නල් මෙකැනිසම් එකක්. නමුත් අනිවාර්ය නැහැ. නමුත් දැන් ඉන්දියාවේ සහ වෙනත් තව රටවල් වල බටහිර රටවල් වල තියෙනවා හැම ආයතනයකම තියෙන්නට ඕනයි කියලා ඉන්ටර්නල් මෙකැනිසම් එකක්. මේ එහෙම එකක් ලංකාවේ නැහැ. ඒක ඉතින් අපි ඇති කරන්න ඕන අවශ්‍යතාවයක්. ආයතන ඇතුළේ සිදුවන සෙක්ෂුවල් හැරස්මන්ට් වැළැක්වීමට විශේෂ පනතක් ඉන්දියාව වගේ අපිට ගේන්න පුළුවන් නම් හොඳයි. ඊළඟ ප්‍රශ්නේ in a matter in which a boy is forcing girl to start an affair coming to her house where she goes extra what the provisions in law available for the girl. එහෙම බලහත්කාරකම කරනවා නම් ඒ කියන්නේ ෆෝස් කරනවා නම් ආවේ නැත්තම් එහෙම මේ හොඳ වැඩක් කරනවා කියනවනම් අර මං කලින් කිව්වා වගේ දණ්ඩ නීති සංග්‍රහය 483 වෙනි වගන්තිය. සාපරාධී බිය ගැන්වීම, ක්‍රිමිනල් ඉන්ටිමිඩේෂන්, ඒ වගේම ක්‍රිමිනල් ෆෝස් සාපරාධී විදියට බලහත්කාරකම් කිරීම කියන දේවල්. නමුත් අර වෙලා තියෙන්නේ මෙහෙමයි. දැන් ඔය වගේ දේවල් පොලිසියට ගියාට පොලිසිය එච්චර ගණන් ගන්න. ඉතින් ඔබට නීතිඥවරු විදියට කරන්න පුළුවන් දේ තමයි ඔබට යම්කිසි ලිපියක් පොලිස් ස්ටේෂන් එකට ගහන්න පුළුවන්. මේ විදියට මේ දණ්ඩ නීති සංග්‍රහයේ අහවල් වගන්තිය 483 වෙනි වගන්තිය යටතේ වරදක් මේ තනත්තා කරන්නේ බලහත්කාරකමක් මේ කරන්නේ. ඒක නිසා ඒ වගන්තිය යටතේ කරුණාකරලා මේ පියවර ගන්න කියලා ඔබට නීතිඥවරු විදියට ලියුමක් ගහන්න පුළුවන්. මොකද නැත්තම් සමහර පොලිසිය අය දන්නේ නැහැ. එක්ක දැනගත්තත් එච්චර ගණන් ගන්නේ නැහැ. සමහර අය දැන් කාන්තාවෝ ඉන්නවා මේ ටික කාලයක් affair එක කියන්නේ ප්‍රේම සම්බන්ධතාවයේ පවත්තලා වුන් අතර කරන්න ගියාමත් මේ ප්‍රයිවට් ෆොටෝස් එළියට දානවා, ගෙවල් වල අයට හානි කරනවා. ඒ විදිහට හිරිහැර කරනවා නම් ඒක අනිවාර්යෙන් සාපරාධී පිය ගැනීම. මොකද ඒ වගන්තියේ තියෙන්නේ යම්කිසි දෙයක් කිරීමට හෝ යම්කිසි දෙයක් නොකිරීමට බල කරනවා නම් එහෙම කරේ නැත්තම් ඇයගේ හෝ ඇය ඒ කියන්නේ ඇයගේ කියලා නැහැ. නමුත් අපි මෙතන ගර්ල්ට තියෙන සහනය ආපු හින්දා ඇයගේ හෝ ඇයට සමීප කෙනෙකුගේ ජීවිතයට එහෙම නැත්තම් ප්‍රොපර්ටිස් වලට කීර්ති නාමයට හානියක් කරනවා කියලා තර්ජනය කරනවා නම් ඒක සාපරාධී බිය ගැනීම කියන අපරාධ වැරැද්ද. During this curfew lockdown, there were many reports of domestic violence. In such situations where it is difficult to access the police or courts, what steps can women take to seek health protection? මම අර කිව්වා වගේ ළමා හා කාන්තා පොලිසිය මූලස්ථානයේ තියෙනවා ග්‍රෑන්ඩ් පාස් වල 0.112 4 0.112 කියන දුරකථන අංකයට කතා කරලා පැමිණිල්ල ඉදිරිපත් කරන්න පුළුවන්. එතනින් ඒ අදාළ පැමිණිල්ල කරපු අය පදිංචි ස්ථානයේ පොලිසියට කියනවා මේක ගැන බලන්න කියලා. එහෙම නැත්නම් 119ට කෝල් කරලා කියන්නත් පුළුවන්. 119ට කෝල් කරාට වැඩක් නැත්නම් ඔබට පුළුවන් අර ළමා හා කාන්තා අපයෝජන නිවාරණය කිරීමේ මූලස්ථානය ළමා හා කාන්තා කාර්යාංශය කියලා අපි කියන්නේ ළමා හා කාන්තා පොලිසිය කියලා කියන්නේ ග්‍රෑන්ඩ් පාස් වල තියෙන සුලේමාන් හොස්පිටල් එක ළඟ ආමල් වීදියේ. එතනට යන්නේ නැතුව අර මං කිව්වා වගේ 0.112 4 කියන දුරකථන අංකයට කම්ප්ලේන් කරන්න පුළුවන්. මගේ එක්ස්පීරියන්ස් එක අනුව මෙහෙමයි 1 year වලට වඩා මේ ඒ කියන්නේ 1 year වලට වඩා එක්ස්ටෙන්ඩ් කරගන්න ඕන නම් දිවුරුම් ප්‍රකාශ මගින් කරුණු තහවුරු කරන්නට ඕන. එතකොට අධිකරණයේ සෑහීමටපත් වෙනවා නම් ඒක එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු අපි ගාවට ක්ලයන්ට් එනකොට අර අවුරුද්ද ඉවරයි කියලා. එතකොට නමුත් තාම මේ හිංසනය සිදු වෙනවා නම් අපිට new application එකක් ආපහු ගෘහස්ත හිංසනය වැළැක්වීමේ නඩුවක් දාන්න කිසිම බාධාවක් නැහැ. conditions නම් මේවයි. තව දුරටත් හිංසනය සිදුවීමට අවදානමක් තිබෙන බවට දිවුරුම් ප්‍රකාශයක් ලබා දිය යුතුයි. ඉතින් පොලිස් පැමිණිල්ලකුත් දාලා තියෙනවා නම් තව දුරටත් මේ වගේ හිංසනය සිදුවීමට ඉඩක් තියෙනවාය. මේ වගේ මේ ප්‍රොටෙක්ෂන් ඕඩර් එක තියෙද්දි පවා මේ වගේ කරදර සිද්ධ වුණාය කියලා ඒක හොඳ හේතුවක් වෙනවා දීර්ඝ කරන්න.
වැඩිහිටි මේක නම් පොඩ්ඩක් ප්‍රශ්න සහගතයි මේ ළඟදී අපේ මේ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහත්මයා එවැනි කේස් එකක් දීලා තිබ්බා. ඒ කියන්නේ වැඩිහිටි අවුරුදු 23ක දරුවෙකුට එයාගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්නම් ඒක දෙමව්පියෝ කරන ගෘහස්ත හිංසනයක් විදිහට සලකලා මේ ඒකට ඒ කියන්නේ ඇයට ඒ දෙමව්පියන්ට විරුද්ධව ප්‍රොටෙක්ෂන් ඕඩර් එකක් ආරක්ෂක ආඥාවක් ලබා දීලා තිබ්බා. ඒ කාන්තාවට ඒ කියන්නේ වැඩිහිටි ළමයාට හිරිහැර කරන්න එපායි කියලා. ඉතින් දෙන්න පුළුවන් හැබැයි පනත හරියටම කියවුවාම එතන ළමයෙක් කියලා හඳුනාගෙන තියෙන්නේ අවුරුදු 18ට වඩා අඩු කෙනෙක්. අවුරුදු 18ට වඩා වැඩි දරුවන්ට මේ සහනය හිමි වෙනවාද කියන ප්‍රශ්න සහගතයි. නමුත් අර රංග දිසානායක මහත්මයාගේ නඩු තීන්දුව ඉතින් ෆලෝ කරන්න පුළුවන්. ඒක සුප්‍රීම කෝට් නඩු තීන්දුවක් නෙමෙයි. නමුත් එතනදී ගෘහස්ත හිංසනය වැළැක්වීමේ පනත යටතේ තමයි දුන්නේ ඒ වැඩිහිටි දරුවාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්නයි කියලා එයාට හිංසා කරන්න එපායි කියලා ආරක්ෂක ආඥාවක් දුන්නේ එතුමා ගෘහස්ත හිංසනයේ වැළැක්වීමේ නඩුව යටතේ. මොකද 23 වෙනි වගන්තිය කියලා තියෙනවා මෙහෙම. පුජ්‍යලික ආකාරය කියන අර්ථ නිරූපණ වගන්තිය කියලා තියෙන ගෘහස්ත හිංසනයක් කියලා කියන්නේ පුජ්‍යලික ආකාරයේ සම්බන්ධතාවයක් පාවිච්චි කරමින් ඒ කියන්නේ තමන් අතර මේ වින්දිතයා සහ පර්පෙට්‍රේටර් අතර තියෙන පුජ්‍යලික ආකාරයේ සම්බන්ධතාවයක් පාවිච්චි කරමින් හිරිහැර කිරීමක් කියලා. එතකොට මේ අවස්ථාවේදීත් ඒක ඒ විදිහට ඉන්ටර්ප්‍රිට් කරන්නට හැකියාව තියෙනවා. තියෙන ඩිස්ක්‍රිමිනේටරි ලෝස් නම් දැන් අවුරුදු ගාණක් කතා කරනවා. මේ මොනවාද රජයේ ඉඩම් ප්‍රතිපත්තියම කාන්තාවන්ට ඩිස්ක්‍රිමිනේට් කරන ලෝ එකක්. මොකද දැන් රජයේ ඉඩමක අයිතිය පසු අයිතිය නම් කරන්නේ නැතුව මැරුණාම වැඩිමහල් පුතාට තමයි හම්බ වෙන්නේ. එතකොට ඒක සම්පූර්ණයෙන් ඩිස්ක්‍රිමිනේෂන් එකක්. ඒ වගේම මේ ඉන්ඩිරෙක්ට්ලි ඒ කියන්නේ මේ සම්ප්‍රදාය ආගම තුලත් කාන්තාවන්ව යම් කිසි ආකාරයකින් දැන් යම් යම් තැන්වලට යන්න බෑ කියලා නීති තියෙනවා. ඒක රජයේ ඉනැක්ෂන්ස් අර මං කිව්වා වගේ. මොකද සීඩෝ සම්මුතියෙන් අපි බැඳලා ඉන්නවනම් ඒ කාන්තාවන්ට එරෙහිව කල්චර් එක මගින් ආගම මගින් සිදුවන මේ අසමානකම් පවා වළක්වන්නට රජයේ පියවර ගත යුතුයි. ඒ වගේම දැන් මුස්ලිම් කමියුනිටි එක ගත්තාම දැන් කවුද අපේ තලතා අතුකෝරල මේ ඇමතිතුමිය ඉන්න කාලේ මමත් ඒ පාර්ලිමේන්තු කමිටියකට ගියා. ඇමතිතුමියට ඒ මුස්ලිම් කමියුනිටි එකේ කාන්තාවෝ ඇවිල්ලා මේ කාන්තා සංවිධානවල කාන්තාවෝ ඇවිල්ලා කිව්වා මේ අපිටත් වෙන කාන්තාවෝ වගේම රටේ අපේ මැරේජ් එකට අපිටම කැමැත්ත ප්‍රකාශ කරන්න දෙන්න. මොකද ඒ අය වෙනුවෙන් ඒ අයගේ තාත්තනේ කැමැත්ත ප්‍රකාශ කරන්නේ. ඒතකොට එහෙම දෙන්න ඊළඟට චයිල්ඩ් මැරේජස් නවත්තන්න ඊට පස්සේ තලාක් තුන් පාරක් කියලා පුරුෂයන්ට මේ විවාහ වෙන්නට තියෙන අවස්ථාව නැති කරන්න. ඒ කියන්නේ සමහර අය කිව්වා එතනදී WhatsApp message එකක් වුණා තලාක් කියලා තුන් පාරක් කියලා මේ එහෙම ඩිවෝස් වුණ අවස්ථා තියෙනවා. ඒව නැති කරන්න කියලා වුන් ඉල්ලා සිටියා. ඒ වගේම දැන් උතුරේ කාන්තාව ගත්තොත් තවමත් ඇයව යටහත් භාවයට පත් කරනවා. තෙඩිය තෙට්ටම් වැනි දේපල විකිණීමේදී ස්වාම පුරුෂයාගේ අවසරය නැතුව ඇයට විකුණන්න බෑ. ඉතින් ඒ වගේ එක එක නීති ක්‍රමවල උඩරට නීතියේත් ස්වාමි පුරුෂයාගේ අනාචාරය මත බිරිඳට දික්කසාද ඉල්ලන්න බෑ. බිරිඳගේ අනාචාරය මත ස්වාමි පුරුෂයාට දික්කසාද ඉල්ලන්න පුළුවන්. ඒක එක නීති ක්‍රමවල කාන්තාවන්ට වෙනස්කම් කරන නීති තියෙනවා. ඊටත් අමතරව අර මේ කියන්නේ සබ්ස්ටැන්ටිව් ඉක්වලිටි කියන එක නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රොසීඩියරල් ඉක්වලිටි තියෙනවා. පොතේ තියෙනවා කාන්තාවන් සහ පුරුෂයන් සමානයි කියලා. නමුත් ක්‍රියාවට යෙදීමේදී ඒක සාර්ථක වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට සෙක්ෂුවල් හැරස්මන්ට් එකකට පැමිණිල්ලක් කරන්න ගියාම අපේ රටේ තියෙන ප්‍රශ්නය තමයි කරපු කෙනාට වඩා ලැජ්ජාවටපත් වෙන්නේ කාන්තාව. ඔන්න නටාගෙන ගිහිල්ලා කරගත්ත දේ මෙයාගෙත් තරහක් ඇති. මේ වගේ යම් ට්‍රැඩිෂන්ස් ආකල්ප නිසා ඒ කියන්නේ නීති තිබුණට තියෙන අර ආකල්ප මේ සංස්කෘතික විශ්වාසයන් ආගමික විශ්වාසයන් ඒවා නිසා කාන්තාවන් ඩිස්ක්‍රිමිනේට් වීම වැඩි බවක් තමයි මම දකින්නේ.
ඊළඟට what type of laws are there to ensure the protection of the LGBT community in Sri Lanka? Gender is often lost right of women, but we should also talk about laws. LGBTQ community එක කියන්නේ third gender එකක් විදිහට දැනට හඳුන ගන්නවා. නමුත් අපේ ලංකාවේ ඉන්න අය දැන් සමහර රටවල් වල උපයන සහතිකවල third gender කියලා මේක හඳුන ගන්න. නමුත් ලංකාවේ ඉන්න මේ LGBTQI කට්ටිය කැමති නෑ එහෙම ඒගොල්ලන් third gender විදියට හඳුන ගන්නකොට ඒගොල්ලන් කියන්නේ ඒගොල්ලන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය මාරු කරන් පස්සේ ඒ ලැබෙන ඩෙන්ටිටි එක ඒ කියන්නේ පිරිමියෙක් කාන්තාවක් වුණා නම් ඒ විදියටම උපයන්නේ වෙනස් වෙන්නට ඕනි කියන එක මේ අයට කියලා වෙනම අයිතිවාසිකම් පද්ධතියක් කියලා නෑ ඔබ නිවැරදිව කියනවා වගේ ඔවුන්ටත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන සියලු මූලික අයිතිවාසිකම් හිමි විය යුතුයි නැවත ඔවුන් පැත්තට හැරුණත් අර කාන්තාවන්ට තියෙන ඩිස්ක්‍රිමිනේෂන් සහ වයලන්ස් වගේම ඔවුන්ටත් ඔවුන් මේ කමියුනිටි එකට යටත් වීම නිසා LGBTQI කමියුනිටි එකට යටත් වීම නිසා යම් යම් හිරිහැර වෙනවා. ඒ වගේම 365 B කියන වගන්තිය අනුව සමලිංගිකත්වය කියන්නේ සමලිංගිකත්වය කියන එක සම්පූර්ණයෙන් මේ එහෙම වාචිකව ප්‍රතික්ෂේප කළා නැති වුණාට අර මේ අස්වාභාවික ක්‍රියා ගණයට මේ සමරිසි ක්‍රියා සමලිංගික ක්‍රියා දාගෙන උන්ව අත්අඩංගුවට ගැනීමක් සිදු කරනවා. නමුත් ඉන්දියාවේ පවා මේ ළඟදී ඒක ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් කරපු එක මේ ඒ කියන්නේ ඒක ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් නෙමෙයි කියලා ප්‍රකාශ කරා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි සැලකිල්ලක් දැක්විය යුතුයි. කොහොම වුණත් LGBTQI කියන්නේ මිනිස්සෙයින් උන්ට වෙනම අයිතිවාසිකම් නැති වුණාට සෞඛ්‍ය පැත්තෙන් නීතිය පැත්තෙන් හැම පැත්තෙම උන්ට සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි. ඒ වගේම දැනට නීති ආධාර කොමිෂන් සභාව ඒ සභාපති ගරු ජනාධිපති නීතිඥ රොහාන් සහබන්දු මහත්මයා තීරණයක් අරන් තියෙනවා LGBTQI අයට ග්‍රාම නිලධාරී සහතික ඉදිරිපත් කරන්න ප්‍රශ්නයක් තියෙනවා නම් ට්‍රාන්ස්ජෙන්ඩර් අයට විශේෂයෙන්ම ට්‍රාන්ස්ජෙන්ඩර් අයට ඒගොල්ලන්ට මේ ගොඩක් කලාවට ඒගොල්ලන් ට්‍රාන්ස්ජෙන්ඩර් වීම නිසා මේගොල්ලන් ගෙවල් වලින් අයින් කරලා එලවලා ග්‍රාම නිලධාරී සහතික දෙන්නේ ඒක නිසා ඒ අයට නොමිලේ නීති ආධාර කොමිෂන් සභාවෙන් පෙනී සිටින තීරණයක් අරන් තියෙනවා. බොහොම ස්තුතියි සජීවනි. තව එක ප්‍රශ්නයක් තියෙනවා යොමු කරලා පබ්ලික් chat එකේ GBV cases සම්බන්ධයෙන් සාර්ථකත්වය ගැන කොයිතරම් දුරට සාර්ථකද GBV නඩු කියන එක ගැන පොඩ්ඩක්. මෙහෙමයි ඒක ඇත්තටම ගොඩක් ජජස්ලාගේ තියෙන ආකල්ප මත තීරණය වෙනවා. දැන් සමහර අය ඉන්නවා මේ ගෘහස්ත හිංසනය නඩු ඕඩර්ස් දෙන්න කැමති නෑ. කියන්නේ පුරුෂයා හිංසනය කරනවා නම් උනත් ගෙදරින් එළියට දාන්න කැමති නෑ. මාත් කියන එකපාරට පුරුෂයන් හිංසනයට දාන්න කියලා. නමුත් පැහැදිලි හේතු තියෙනවා නම් මේ පනතේ කියලා තියෙනවා. කියන්නේ එළියට දානවා කියන తాවකාලිකව ගෙදර එන එක නවත්තන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ දැන් sexual harassment cases ගත්තාම ඉන්දියාවේ නම් private institutions වල කාන්තාව ගිහිල්ලා මේ නඩු දාලා තියෙනවා. නමුත් ලංකාවේ එහෙම වෙනවා අඩුයි. දැන් සමහර වෙලාවට අපෙන් කාන්තාව අහනවා private institutions වල වැඩ කරන කාන්තාව මෙහෙම sexual harassment වෙනවා මොකද කරන්න කියලා. නමුත් යන්න ලැජ්ජයි. දැන් නීතිඥ කාර්යාලවල වෙන්න පුළුවන්, සෞඛ්‍ය අංශයේ වෙන්න පුළුවන්, හැම තැනම මේක තියෙනවා. නමුත් මේක එළියට එන්නේ නැහැ සහ ඒක මේ අර ජස්ටිෆයි කරනවා. ඕක ඉතින් විහිළුවක්නේ. ඕක ගණන් ගන්න දෙයක්ද? ඕක ඉතින් පිරිමියෙක් වුණාම ඔය වගේ විහිළු කරනවා. ඒ විදිහට ජස්ටිෆයි කරනවා. නමුත් මේක බලන්නට ඕන මේ අර වැරද කරපු කෙනාගේ පර්ස්පෙක්ටිව් එකෙන් නෙමෙයි. අපි බලන්නට අවශ්‍ය වින්දිතයාගේ පර්ස්පෙක්ටිව් එකෙන්. ඒතර වින්දිතයාට එයාට විහිළුවක් වුණාට කරන කෙනාට ඒ ස්පර්ශය හරි අතපත ගෑම හරි ඒ වගේ දේවල් එයාට විහිළුවක් වුණාට වින්දිතයාට ඒක අප්‍රසන්නතාවයක් නෑ. ඇය බියටපත් වෙනවා නම් ඇයට මේක unwanted sexual welcome එකක් නෑ. ඒක sexual harassment එකක්. ඉතින් මම නම් සතුටටපත් වෙන්නේ නැහැ මේ sexual harassment ගැන ලංකාවේ සාර්ථකත්වයේ හේතුව බොහෝ අය ඇවිල්ලා සමහර වෙලාවට කියන්නේ මේ නඩුව අයින් කරගන්න බැරිද? දැන් sexual harassment case එක අයින් කරගන්න බැරි. මොකද උසාවියේ සාක්ෂි කියන ලැජ්ජයි. මේ හාරස් ප්‍රශ්න වලට භාජනය වෙන ලැජ්ජයි කියන කාරණය තමයි ඕන් බොහෝ වෙලාවට කියන්නේ. ඒක නිසා ඊතරම් සතුටුදායක මට්ටමක් නැහැ. නමුත් ඉතින් පෞද්ගලික අවකාශය තුල මේ කේස් එක ගන්න කියලා ඉල්ලන්න පුළුවන්. ඉතින් අර ප්‍රැක්ටිකලි එක කරන්න අමාරුකම් තියෙනවා උසාවිවල. නමුත් දැන් ගෘහස්ත හිංසනය වැළැක්වීමේ නඩු නම් ගොඩක් අය
ගොඩක් අය කියන්නත් බෑ දැන් අවුරුදු ඇත්තටම මේ පනත ඇවිල්ලා 2005 ආවේ තවමත් ලංකාවේ මානසික හිංසනය විතරක් පදනම් කරගෙන නඩු දැමීම ඉතාම අඩුයි. ඇත්තටම මානසික හිංසනය විතරක් තියෙන තැන්වල නඩු 3ක්වත් දාලා නැහැ. මේ කියන්නේ ලංකාවෙම බැලුවොත් නඩු 3ක්වත් දාලා නැහැ. ඉතින් ඒ කියන්නේ ලංකාවේ මානසික හිංසනය කියන එකට ඉමෝෂනල් ඇබියුස් කියන එකට ඒක එච්චර ගණන් ගන්න නැති තත්ත්වයක් තියෙනවා. හොඳට ගුටි කාලා අවුරුදු ගාණක් ගුටි කෑවොත් විතරයි මේ නඩු දාන්න පෙළඹෙන්නේ පොලිසියෙන් උනත්. නමුත් පනතේ පැහැදිලිව කියලා තියෙනවා ශාරීරික හිංසා විතරක් නෙමෙයි ඉමෝෂනල් ඇබියුස් වලටත් ආරක්ෂක ආඥා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් මට මිශ්‍ර අදහසක් යම් තැන්වලදී ඒක සාර්ථක වෙලා තියෙනවා. නමුත් තවමත් අර මං කිව්වා වගේ ප්‍රොසීඩියර් එක ඇතුළේ ඒක පිළිගත්තට සබ්ස්ටැන්ටිව් විදිහට හරයාත්මක විදිහට මේ GBV කේසස් ඊතරම් සාර්ථක වෙලා නැහැ. නමුත් මේ වික්ටිම් ප්‍රොටෙක්ෂන් ඇක්ට් එක හරියට ක්‍රියාත්මක වුණොත් කියන්නේ ඒක දැන් ඇක්ට් එකක් විදිහට නීති පොතේ තිබුණාට ඒකේ විදිහට ක්‍රියාත්මක වෙනවා නම් මේ මානසික උපදේශනය දෙන්නට ඕන ඒ වින්දිතයා හා සාක්ෂිකරුවාට මුදල් ආධාර අවශ්‍ය නැහැ. කියන්නේ උසාවිය එන්න යන්න ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක පවා දෙන්නට අවශ්‍යයි. ඒ වගේ දේවල් කරනවා නම් ඉතින් මේ වින්දිතයන්ගේ තත්ත්වය වැඩි දියුණු කරගන්න පුළුවන්. නමුත් දැනට නම් ලොකු සතුටුදායක මට්ටමක් නැහැ කියලා තමයි මගේ පුද්ගලික අදහස. Thank you සජීව. ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා මේ පබ්ලික් chat එකේ. ඔව්. ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සම්බන්ධයෙන්. දෙගේ මානසික රෝගී තත්ත්වය මත හිංසනයට ලක් වන ස්වාමිපුරුෂයෙකු නිවසින් පිට වී ගොස් ඇත. නමුත් එම සම්බන්ධ මානසික කරවන මෙහෙමයි දැන් ඔතන තියෙන්නේ මේ දික්කසාද නඩුවක්. ඉතින් ඇයට මානසික හිංසනය කරන බව දක්වමින් ද්වේෂ සහගත අතහැර යාම මත තමයි දාලා තියෙන්නේ. ඉතින් පුරුෂයාට ගිහිල්ලා කරන්න පුළුවන් දේ තමයි නෑ මම ද්වේෂ සහගත අතහැර ගියේ නැහැ. මාව තමයි හිංසනයට ලක් වුණේ කියලා ඔහු ගෙදරින් යනකොට පැමිණිල්ලක් දාලා තියෙනවා නම් බිරිඳගේ හිංසනය මත තමයි මම ගෙදරින් යන්නේ කියලා ඒක වාසිදායක වෙනවා. නමුත් පොලිස් පැමිණිල්ලක් දැම්මේ නැතත් ඔහුට තමන්ගේ උත්තරයෙන් ඉල්ලන්නට පුළුවන් මාව අනුමිත ද්වේෂ සහගත ලෙස හැර ගිහිල්ලා තමයි තියෙන්නේ. මාව ගෙදරින් එළියට වැටෙන්න විදිහට කටයුතු කරා බිරිඳ ඇය විසින් මානසික හිංසනයට මාව ලක් කරලා නිසා මගේ වාසියට ඒ කියන්නේ පුරුෂයාගේ වාසියට දික්කසාද ඉල්ලන්නට හැකියාව තියෙනවා. බිරිඳගේ ද්වේෂ සහගත හැසිරීම නිසා තමයි ගෙදරින් එළියට යන්නට උනේ. ඒක අනුමිත ද්වේෂ සහගත හැර යාමක් කියලා. එහෙම නැත්නම් ඔහුට දික්කසාද එපා කියලා වුණත් ඉල්ලන්නට පුළුවන්. පොලිස් පැමිණිල්ලක් දැමීම දාලා තිබ්බනම් වඩා හොඳයි. නමුත් පොලිස් පැමිණිල්ලක් නොදැමීම මත ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද උසාවියේ දෙන මේක ක්‍රිමිනල් නඩුවක් නෙමෙයිනේ. එතකොට සාක්ෂි වැඩිවර මත ඔප්පු කරන්නට පුළුවන් නම් ස්වාමිපුරුෂයාට නඩුව ජය ගන්නට හැකියාව තියෙනවා. Thank you සජීවනි. මම හිතන්නේ දැන් තව ප්‍රශ්න නැහැ. බොහොම ස්තුතියි සජීවනි අද දින ඔබගේ වැදගත් දේශනය සඳහා. අපේ ලක්මාලි ඒ වගේම මලින්ත රොෂාංග කෝජස්ටිස් වැඩසටහනට නිමාලිට ඒ සීතු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කොළඹ නීතිඥ සංගමයටත් මම නැවතත් ස්තුතිවන්ත වෙනවා මේ සම්බන්ධයෙන් මට මේ අවස්ථාව ලබා දීම ගැන. ඒ වගේම පාටිසිපන්ස්ලාට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්න ඇසීම සහ මේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් තවදුරටත් ඔබට යොමු කිරීමේ හැකියාව තිබෙනවා මේ මගේ ඊමේල් ඇඩ්‍රස් එකට හරි එහෙම නැත්නම් කෝජස්ටිස් වැඩසටහනට හරි. Thank you සජීවනි. USAID කෝජස්ටිස් ව්‍යාපෘතිය සහ කොළඹ නීතිඥ සමාජය වෙනුවෙන් සජීවනී අබේකෝ නීතිඥවරියට විශේෂයෙන් ස්තුතිවන්ත වන අතර අද දින සහභාගී වූ ඔබ සැමට ස්තුතිවන්ත වෙනවා. මෙවැනි වැඩසටහන් තවත් දියුණු කිරීම සඳහා ඔබගේ අදහස් ලබා ගැනීමට කෙටි ප්‍රශ්නාවලියක් ඊමේල් මගින් අප එවනු ලබන අතර එයට හැකි ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට කාරුණිකව ඔබගෙන් ඉල්ලා සිටිනවා. තවද e-learning ආයතනය අපට ලබා දුන් තාක්ෂණික සහාය සඳහාත් අපි ස්තුතිවන්ත වෙනවා. හෙට සහ බදාදා දින සැලසුම් කරලා තිබෙන දේශන සඳහාත් ඔබගේ සහභාගීත්වය අපි ගෞරවයෙන් අපේක්ෂා කරනවා. බොහොම ස්තුතියි නැවත සජීවනී සහ අසා සිටි ඔබ සැමටම සුබ සන්ධ්‍යාවක්.